අයිබෝන් කට්ටියට අපි ක්ලාස් එකේ වැඩ පටන් ගමු. එතකොට අද පළවෙනි දවස. අද කතා කරන්න තියෙන්නේ මේ ටියුට් එක ඉන්ජිනියරිං ස්ටැටික්ස් කියන යුනිට් එකේ ඉන්නේ අපි කතා කරන්න යන්නේ. ඉන්ජිනියරිං ස්ටැටික්ස්. මේක ටිකක් මේ වගේ කතාවක්. ස්ටැටික් කියලා කිව්වම නිකන් ස්ථිතික වගේ දෙයක් නේ කියන්නේ. ඒක ස්ථිතික කියලා කියන්නේ හෙලවෙන්නේ නැහැ කියන එක. එතකොට ඉන්ජිනියරිං ස්ටැටික්ස් වලදී අපි කතා කරන්නේ මේ ඉන්ජිනියරිං ස්ටැටික්ස් කියන එක එන්නේ ඇත්තටම ඉන්ජිනියරිං මෙකැනික්ස් කියන එකෙන්. ඉන්ජිනියරිං මෙකැනික්ස් කියන එක බෙදෙනවා ස්ටැටික්ස් and dynamics කියලා. ඉන්ජිනියරිං ස්ටැටික් and ඉන්ජිනියරිං ඩයිනමික් කියලා කැලි දෙකකට බෙදෙනවා. එතකොට මේක අපි ඉස්සල්ලාම කතා කරන්න හදන්නේ මේ ඩයිනමික්ස් පාර්ට් එක නෙමෙයි ඉන්ජිනියරිං ස්ටැටික්ස් පාර්ට් එක. හරි. එතකොට අපි ඉස්සල්ලාම බලමු ටියුට් එකේ මුල ඉඳලා එනකොට ඉන්ජිනියරිං ස්ටැටික්ස් වල මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. එතකොට මූලිකව අපි ඉගෙන ගන්න දේවල් දෙකක් තියෙනවා. එක තමයි properties of plane area. හරි. properties කියන්නේ යාගේ තියෙන ලක්ෂණ. plane area කියන්නේ වර්ගඵලයේ තියෙන තල වර්ගඵලවල තියෙන ලක්ෂණ. හරි. ඒතර මේ මහා මාරු වචන නැහැනේ. මේක කියන වර්ගඵලය වගේ එකක් නේ. තල රූපවල වර්ගඵලය. ඒ වගේ තේරුමක් තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා internal forces. මේකේන properties of area කියන එක දැනටමත් ඔයාලා යම්කිසි මට්ටම් වලින් දැක්ලා තියෙනවා. විබ්‍රමනාරය ඊට පස්සේ අර I සමානයි කියලා එන්නේ ඒ වගේ කතන්දර ටිකක් එනවා. ස්කන්ධ ගූර්ණ අනම්මන අන්න ඒ වගේ පොඩි පොඩි යම්කිසි මට්ටමකින් මේ වගේ දේවල් ගැන ඔයාලට දැනට අත්දැකීමක් ඇවිල්ලා ඇති. බොහොම සරල අදහස් ටිකක් මේකේ තියෙන්නේ. එච්චර අමාරු නෑ. මං හිමීට පැහැදිලි කරගෙන යන්නම් ටියුට් එකත් එක්ක. ඔයාලට තේරෙයි. එතකොට ඔයාලගේ ටියුට් එක ළඟ ඇති. ටියුට් එක ළඟ අරගෙන මම මේ කියාගෙන යද්දි මගෙත් එක්ක මේක කියවගෙන යන්න. එතකොට ඔයාලට අවශ්‍ය දේවල් වැදගත් දේවල් තියෙනවා නම් ඒ ටික පොඩ්ඩක් මාක් කරගන්න. හරි. එතකොට ටියුට් එකේ පළවෙනි පිටුවට තුන්වෙනි පිටුවට මං යනවා. එතන තමයි පටන් ගන්න තියෙන්නේ. properties of plane area. Consider the following plane figure of area A. මම ඒක ඇඳ ගන්නවා. හරි. මෙන්න මෙහෙම එකක් තියෙනවා. අක්ෂ පද්ධතියක් තියෙනවා. මේ පැත්ත x, මේ පැත්ත y. මෙතන මෙහෙම area එකක් දීලා තියෙනවා. මේක හැම වෙලේම මතක තියාගන්න අපි කතා කරන්නේ 2D space එකේ 3D කතාවක් නෙමෙයි තියෙන්නේ. තල පෘෂ්ඨ වර්ගඵලයක් මෙතන තියෙන්නේ. මෙයාගේ සම්පූර්ණ වර්ගඵලයේ ගාණ දීලා තියෙනවා capital A කියලා. එයාගේ සම්පූර්ණ වර්ගඵලය දීලා දෙනවා කැපිටල් A කියලා. ඒ වගේම මේකේ එක්තරා තැනක in a given space in that plane area they have selected an elemental unit of area. මොකද elemental unit of area කියන්නේ? මේවා මේ විතර වැදගත් දේවල් නෙමෙයි වචන. හරි? මහා ලොකු දේවල් නෙමෙයි තේරුම් ගන්න. ඒතකොට DA කියලා කියන්නේ අපි අර අවකලනය අනුකලනය කරද්දී අර මෙහෙම ශ්‍රිතයක් ඇඳලා මේ හරියේ ඩෙල්ටා දිගවල් ගත්තේ ඩෙල්ටා x කියලා. අන්න ඒ වගේම දෙයක්. හැබැයි මේකේ දිගක් නෙමෙයි තියෙන්නේ වර්ගඵලයක්. වර්ගඵලයේ බොහොම චූටි කොටසක් තමයි මේ අපි අරගෙන තියෙන්නේ dA කියලා. හරි. ලොකු දෙයක් නෑ තේරුම් ගන්න අපි ඉස්සරහට යමු. එතකොට මේ dA කියන කෙනාට අක්ෂ පද්ධතියේ ඉඳලා දොරවල් ටික මෙයා x කියලා අරගෙන තියෙනවා. මෙන්න මෙයා y කියලා ගන්න කියලා එලා කියනවා. හරි. ඒතර මේ අපි ගත්තේ ජෙනරල් පොයින්ට් එකක් නේ හැමෝටම ගැලපෙන ජෙනරල් පොයින්ට් එකක් තමයි ගත්තේ එලිමෙන්ටල් ඒරියා එක හැටියට. මම ඒකින්ද ඒ ජෙනරල් පොයින්ට් එකේ කෝඩිනේට්ස් කියන්නේ ඛණ්ඩාංක ලකුණු කරගන්නවා x, y කියලා. ඒතර මට ඒක ලියා ගන්න පුළුවන් d, y ගේ ඛණ්ඩාංක x, y කියලා. හරි. බොහොම සරල දේවල් ටිකක් දැනට කතා වුණේ. හරි. අපි ඉස්සරහට යන්. එතකොට ඊළඟට යාලා කියනවා now we can define the distance
from the origin O to DA. හරි. origin එක කියන්නේ මොකද්ද? මූල ලක්ෂ්‍ය. බිඳුව. කාටිසියන් තලයක පටන් ගන්න තැනට අපි කියනවා බිඳුව කියලා. එතන ඉඳලා මේ අපිට අවශ්‍ය වෙන එලිමෙන්ටල් ඒරියා එකට මේ චූටි ඒරියා එකට තියෙනවනේ දිගක්. මෙන්න මේ දිග. ඒ දිග අපිට ඕනනම් හොයන්න පුළුවන් කියලා යාලා කියනවා. හරි? එතකොට ඒ දිග යාලා මාක් කරලා තියෙනවා simple r කියලා. simple r කියලා මාක් කරලා තියෙනවා. හරි. ඒක දැනටමත් ඩයග්‍රෑම් එකේ මාක් කරලා තියෙනවා. ඩයග්‍රෑම් එකේ දැනට x සහ y කියන දෙන්න නැහැ. ඒක මාක් කරගන්න. ඒක වලට ඕන වෙනවා. හරි. එතන ඉස්සරහට ගියාම එයාලා කියනවා අපි මෙතන තියෙන දත්ත වලින් මේ r කියන කෙනාව හොයාගන්න පුළුවන් කියලා අපිට. r කියන්නේ කවුද කියලා අපිට හොයන්න පුළුවන් කියලා එයාලා කියනවා. හරි. එයාලා කියන්නේ නැත්නම් මම කියන්නේ ටියුට් එක මම නෙලිවි. හරි. එතකොට r කොහොමද අපි හොයන්නේ? බොහොම සරල දෙයක්. ඔයාලා දැනටමත් දන්නවා. මෙන්න මේ උස y නම් මේ උස y නේ. මේ උස y. මේ දිග x. x මේක y. එතකොට අපිට පයිතගොරස් සම්බන්ධය හරහා සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. r වර්ගය සමානයි x වර්ගය ධන y වර්ගය කියලා. එතන මෙතන අපිට r උක්ත කරන්න පුළුවන් x වර්ගය ධන y වර්ගය වර්ගමූලය කියලා. බොහොම සරල දෙයක්. තරම ලොකු දෙයක් නෑ. බොහොම සරල දෙයක් තමයි එතන වලට කතා කරන්න තියෙන්නේ. ඕකේ. හරි. අපි එතන ඉස්සරහට ගිහිල්ලා බලමු. කියවගෙන අපි පුළුවන් ඉක්මනට අපි try එකක් දෙමු මේ යුනිට් එක සති 3ක් වගේ බොහොම චූටි කාලයක් ඇතුළතදී කරන්න. මේක සාමාන්‍ය කැම්පස් එකේ මාසයක් දෙකක් විතර කරන සබ්ජෙක්ට් එකක්. මම නෝට් එක print කරලා දීලා තියෙන හින්දා පුළුවන් ඉක්මනට අපිට මේක කරගෙන යන්න try එකක් දෙමු. හරි. ඊට පස්සේ එයාලා කියනවා now we can dig deeper and define and understand what is first moment of area around each axis. හරි. ඊළඟට තියෙනවා අපිට කතාවක් මෙහෙම. දැන් මේවා අපි දන්න හින්දා මොකද්ද මේ DA කියන්නේ? DA ගේ ඛණ්ඩාංක මොනවද? DA ගේ කෝඩිනේට්ස් මොනවද කියලා අපි දන්න හින්දා එයාලා කියනවා අපිට පුළුවන්ලු first moment of area කියලා කෙනෙක්ව define කරන්න. හරි. first moment of area. හරි. මේක පොඩි සරල කතාවක්. මෙතන තියෙන මෙන්න මෙහෙම කතාවක්. first moment of area. ඔයාලා හිතන්න අපි ගූරුණ ගත්තානේ. දන්න කාලෙක ඉඳලා A level වල. ගූරුණ ගත්තානේ. එතකොට first moment of area කියන එකෙන් වෙන්නේ වැදගත්ම දේ. මේ first moment of area බලන්න අර කලින් පිටුවේ වචනයක් තියෙනවා. Understand what is first moment of area around each axis. හරි. ඒ කියන්නේ හැම අක්ෂයටම first moment of area කියලා එකක් තියෙනවා. ඒ කිව්වේ අපිට ඛණ්ඩාංක තලයේ අක්ෂ දෙකක් තියෙනවානේ. OY කියලා අක්ෂයක් තියෙනවා. OX කියලා අක්ෂයක් තියෙනවා. හරි. එතකොට OY කියන y අක්ෂයටත් first moment of area කියන එක නම define කරනවා අපි. යාව අර්ථ දක්වනවා. OX කියන x අක්ෂයටත් අපි අර්ථ දක්වනවා first moment of area around x axis. එහෙම නැත්නම් x අක්ෂය වටා first moment of area. හරි. එතකොට අපි දැනගන්න ඕන දේවල් දෙකක් තියෙනවා. first moment of area මම කෙටියෙන් ලියන්න. area around y axis. හරි. y axis එක වටේට first moment of area. මොකද්ද මේ first moment of area කියන්නේ? මෙන්න මෙහෙම කතාව. මේ චූටි වර්ගඵල කොටස් තියෙනවනේ මේ DA හැටියට තියෙන වර්ගඵල කොටස් තියෙනවනේ. ওই වර්ගඵල කොටස් හිතන්න නිකන් එයා නිකන් ඇත්තටම බරක් කියලා. හරිද? එයා ඇත්තටම නිකන් බරක් කියලා හිතන්නකෝ. මෙයා ස්කන්ධයක් නම් DA ස්කන්ධයකින් යුතු. එහෙම නැත්නම් DA බරකින් යුතු මෙයා බරක් නම් අපිට පුළුවන් මේ y අක්ෂය වටේට ගූර්ණ ගන්න. y අක්ෂය වටේට සාමාන්‍ය අපි ගූර්ණ මූලධර්මයේ දාන හැටියටම y අක්ෂය වටේට ගූර්ණ ගන්න පුළුවන්. එතකොට මෙයාට තියෙන දිග කීයද? මෙයාට තියෙන ලම්බ දිග x.
x වතාවක් dA මේ චූටි කෑල්ලෙන් එන වර්ගඵලයේ ගූර්ණය මෙයාගෙන් එන එක x වතාවක් dA x වතාවක් dA හරි එතකොට ප්‍රශ්නයක් එනවා x වතාවක් dA කියන එක කොතන ඉඳලා කොතෙන්ටද මෙතන ඉඳලා මෙතෙන්ටද දැන් dA අපි කොතන ඉඳලා කොතෙන්ටද විචල්්‍ය වෙන්නේ කියලා අපිට හිතා ගන්න ටිකක් අමාරු වෙන නේද ඒ කියන්නේ අපි සාමාන්‍ය අනුකලනය කරද්දී නම් මෙහෙම ප්‍රස්ථාරයක් දුන්නොත් ප්‍රස්ථාරයේ යට වර්ගඵලය හොයන්න කිව්වොත් මෙයා x1 වෙනවනේ හරි x1 x2 කියලා අපිට පරාසයක් තියෙනවනේ ඇත්තටම පරාසයක් තියෙනවා ඒ පරාසය ඇතුලේ තමයි අපි අනුකලනය කරන්නේ එතකොට මෙතනදී ප්‍රශ්නයක් එනවා මේ dA කියන එක අපි එක චූටි තැනක් ගත්තට මේ හැම තැනම නිරූපණය කරන්න ගැලපෙන හැටියට කොහොමද මේක සීමාවක් දාගන්නේ දැන් වලට තේරෙනවා මේක සිග්මා දාලා හදන්න බෑ කියලා කොහොම හරි මෙතන xDA කෑලි වල එකතුවක් නෙන්නේ ඒක වලට තේරෙන්න ඕනේ හරි මොකද සරල දෙයක් xDA වල එකතුවක් තමයි එන්න ඕනේ කියන්නේ xDA කියන්නේ මොකද්ද xDA කියන්නේ මොකද්ද ඒකක වර්ගඵලයකින් y අක්ෂය වටා තියෙන ගූර්ණය. එතකොට අපිට ඕනේ ඇත්තටම මොකද්ද? ඒකක වර්ගඵලයකින් තියෙන ගාන නෙමෙයිනේ. මුළු A කැපිටල් A කියන ලොකු පෘෂ්ඨය මගින්ම y අක්ෂය වටේට ඇති කරන ගූර්ණය තමයි ගන්න ඕනේ. එතකොට අපි ඒකට සිග්මා දැම්මු. දැන් මේ වගේ කෑලි ගොඩක් නේ එකතු වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ x1 dA1 x2 dA2 dA කියලා අපි හිතමු සරලව x3 dA3 හැබැයි මේක ලීනියර් ලියන එකක් නෙමෙයි කියන අපිට සිග්මා දාන්න පුළුවන් එකක් නෙමෙයි. ඇයි ඒක x කියන එක්කෙනාගේ වේරියේෂන් එක සෑහෙන වෙනස්. a කියන එක්කෙනාගේ වේරියේෂන් එක සෑහෙන වෙනස්. මෙයා මෙහෙනවා පහළටත් යනවා උඩටත් යනවා. එතකොට තේරෙන්න ඕනේ මෙතෙන්ට අපිට දාන්න වෙන්නේ අනුකල ශ්‍රිතය ඉන්ටිග්‍රල් එකක් ඉන්ටිග්‍රල් කියලා අපි කියනවා අනුකල වලට ඉන්ටිග්‍රේෂන් කියලා කියනවා අනුකලනය කරනවට එතකොට අපිට සරලව කියන්න පුළුවන් first moment of area around y axis equals අපි මෙතෙන්ට ඇත්තටම අපිට රේන්ජ් එක දාන්න තේරෙන්නේ නැහනේ රේන්ජ් එක දාන්න තේරෙන්නේ නැති නිසා කැපිටල් A කියලා දානවා එයාගේ පරාසය අනුකලයේ පරාසය අපි දා ගන්නවා කැපිටල් A කියලා ඒතර අනුකල ඉන්ටිග්‍රල් x dA හරි දැන් උන් ආස හිතන දෙයක් කියන්නේ නැහැ සාමාන්‍යයෙන් අපිට first moment of area කියන එක හොයන්න එන්නේ නැහැ මේ විදිහට අනුකලනය කරලා හොයන්න එන්නේ නැහැ අපි දැනගෙන ඉන්න ඕනේ අපේ මට්ටමේ definition එක විතරයි මොකද්ද first moment of area කියලා කියන්නේ කොහොමද first moment of area කියන එක හොයන්නේ ඔය ටික දැනගෙන හිටියා නම් ඔයාලගේ මට්ටමේදී දැනට ඇති. ඒතර ඔයාලා කැම්පස් එකේ වැඩ කරගෙන යනකොට ඔයාලට තව ඕන දේවල් හම්බෙයි. හරි. ඔතන වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද වැදගත් දේ? වැදගත් දේ ඇවිල්ලා මෙන්න මේ දෙන්න අතර තියෙන සම්බන්ධය. බලන්න. First moment of area around y axis එන්නේ in terms of x. මේ y අක්ෂය වටා first moment of area එක එන්නේ අනුකල xDA කියලා. හරි. එතකොට ඕක දිහා බලලා වලට කියන්න පුළුවන් වෙන්න ඕනේ මම මෙතන y අයින් කරලා x දැම්මොත් ඒ විදිහටම මෙතන x අයින් වෙලා y එනව නේද කියලා හිතෙන්න ඕනේ. හරි. මොකද සරල සමමිතික දේවල් දෙකක් එතන තියෙන්නේ. මොකද්ද? y අක්ෂය වටා first moment of area එක වර්ග අනුකල xDA නම් x අක්ෂය වටා එක ඔය විදිහටම අනුකල yDA කියලා එන්න ඕනේ. ඒක යාලා දීලා තියෙනවා note කියලා first moment of area about x yDA first moment of area about y xDA කියලා. හරි. අවුලක් නැහැ. okay. ඊට පස්සේ යටින් තව පොඩ්ඩක් කියලා දෙනවා where x, y is the coordinate of the elemental area dA. ඒ කියන්නේ මෙන්න මෙතන එන y හෝ x ඒ කවුද? මෙන්න මේ අපි සිලෙක්ට් කරගත්ත dA ගේ coordinates දෙක. coordinates කියන්නේ මොනවද? ඛණ්ඩාංක දෙක. මෙයාගේ
x අගේ තමයි මෙතෙන්ට එනවා නම් එන්නේ. මෙයාගේ y අගේ තමයි මෙතෙන්ට එනවා නම් එන්නේ. ඒ විදිහට තමයි අපි කතා කරගෙන යන්නේ. හරි. මං හිතනවා වලට පැහැදිලි කියලා. ලොකු අමාරු දෙයක් නෑ ඇත්තටම. අපි ඉස්සෙල්ලාම කතා කරා මොකක්ද එලිමෙන්ටල් ඒරියා එකක් කියන්නේ කියලා. එයාට තියෙන දුර කතා කරා. එතෙන්ට යන ඇත්තට මේ ලෙවල්. ඊට පස්සේ අලුත් දෙයක් ඉගෙන ගත්තා. ෆස්ට් මොමන්ට් ඔෆ් ඒරියා කියන්නේ කවුද? එයාව අපි ඩිෆයින් කරන්නේ කොහොමද කියලා දැනට ඉගෙනගෙන තියෙනවා. හරි. තව අලුත් වචනයක් එනවා ඊළඟට. ඒක තමයි centroid. බලන්න දීලා තියෙනවා. Centroid කියන්නේ point that defines the geometric center of a plane area. මොකද්ද centroid කියන්නේ? The point that defines the geometric center of a plane area. Centroid එක කියලා කියන්නේ මොකක් හරි අපි දැන් circle එකක් හිතමු දැනට. circle එකක් හිතුවොත් ඔය circle එකේ geometric center එක කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන. එයාට අපි කියනවා centroid කියලා. හරි? මොකද සරල දෙයක් හරිද? මෙහෙම එකක් ගත්තොත් මෙන්න මෙතන යාගේ centroid එක අපිට හම්බ වෙනවා. centroid එක අපිට හොයාගන්න පුළුවන්. හරි. දැන් මේ අපි try කරන්නේ අපි දැනට ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරලා දැනට ඉගෙන ගත්තේ මොකක්ද? එකම දේ first moment of area කියන්නේ කවුද? කොහොමද එයාව define කරන්න කියන එක තමයි දැනට අපි ඉගෙන ගත්තේ. එතකොට මේ දැනුම පාවිච්චි කරලා අපි try කරනවා එයාගේ centroid එක ගැන definition එකක් ගොඩනගා ගන්න. හරි. එතන diagram එකක් දීලා තියෙනවා. කලින් එක වගේමයි. මම ඒක පොඩ්ඩක් ඇඳ ගන්නම්. ඔයාලට පැහැදිලි නැති හින්දා මම කලින් එක මැකුවේ. මෙයා y, මෙයා x. මෙහෙම එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ තැනක එයාලා dA එකක් අරන් තියෙනවා. මෙයාගේ x කණ්ඩාංක xn කියලා අරගෙන තියෙනවා. y කණ්ඩාංක yn කියලා අරන් තියෙනවා. ඊට පස්සේ උපකල්පනය කරලා තියෙනවා. මෙන්න මෙතන තමයි centroid එක තියෙන්නේ. එයාගේ කණ්ඩාංක x0, y0 කියලා. හරි. ඒක බොහොම සරල දේවල් ටිකක් තියෙන. රූප දැක්කම ඔයාලට තේරෙනවා මොකද්ද? තල රූපයක් අරන් තියෙනවා. ඒකේ අපි එලිමෙන්ටල් ඒරියා එකක් ගැන අපි assume කරලා ආව මාක් කරලා තියෙනවා. ඇත්තට මේ රූපෙට අදාළ නැහැ. අපිට කැමති තැනකින් මාක් කරගන්න පුළුවන්. එයාව අපි මාක් කරලා තියෙනවා. ඊට පස්සේ centroid එක කියලා point එකක් අපි හිතලා තියලා තියෙනවා. ඒක ඇත්තටම කොතනද කියලා දන්නේ නැහැ. එයාට general coordinate එකක් දාලා තියෙනවා x0, y0 කියලා. එතකොට x0 y0 අපිට හොයාගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙනවා ඒ plane figure එකේ centroid එක කොහෙද තියෙන්නේ කියලා හරියටම හොයාගන්න. හරි. බලමු. ඊළඟට අපි බලමු කියවෙන let the centroid of the figure to be C and its total area to be capital A. මේ figure එකේ මුළු වර්ගඵලය capital A කියලා ගන්න කියනවා. මේ A කියන්නේ කවුද? area එක. හරි. area එක. අවුලක් නැහැ නේ. good. හොඳයි. ලියා ගන්න වෙලාව ඇති කියලා මම හිතනවා. මම ස්පීඩ් නැතුව ඇති. වෙලාව ඇති කියලා මම හිතනවා අපි පුළුවන් ඉක්මනට කරන් යමු. මොකද ඔයාලගේ වෙලාව ඔයාලට ආතල්ලේ ඉන්න තියෙන වෙලාවනේ. හරි. ඊට පස්සේ කියනවා considering the moment around x axis by the area. x axis එක වටේට මේකනේ x axis එක. වටේට area එක විසින් generate කරන moment එක අපි කතා කරමුලු. ඒ කියන්නේ ඔයාලට මතකද දන්නේ නැහැ අපි අර ගුරුත්ව කේන්ද්‍ර ගණන් එහෙම හදනකොට අක්ෂ දෙකක් දාගෙන එක් අක්ෂය වටා ගූර්ණය ගත්තානේ. හරිද? එක් අක්ෂය වටා ගූර්ණය. මම ඒක මෙහෙම කියන්නම්කෝ. මෙහෙම අක්ෂයක් තියෙනවනම් මෙහෙම අක්ෂයක් තියෙනවනම් මෙන්න මෙහෙම සංයුක්ත වස්තුවක් තියෙනවනම් මේක y නම් මේක සංයුක්ත වස්තුවක්. මෙයා ගුරුත්ව කේන්ද්‍රය අපි දන්නවා නම් අපි හිතමු මේක මේ දිග 30යි කියලා. ඊට පස්සේ මේකෙත් එකක් එනවනේ. මේ දිග 50යි කියලා හිතමු.
50යි කියලා හිතමු. මෙතනින් ක්‍රියාත්මක වෙන බර අපිට හොයන්න කියනවා නම් 100යි නිව්ටන්. මෙතනින් ක්‍රියාත්මක වෙන බර 200යි නිව්ටන් නම් y අක්ෂයට අදාළ වෙන ගුරුත්ව කේන්ද්‍රය හොයන්න කිව්වොත් මෙන්න මේ වගේ තැනකට ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න ඔයාලට පුළුවන්. ගුරුත්ව කේන්ද්‍රය center of gravity කොහොමද ඒක කරන්නේ අපි? y අක්ෂය වටා මෙයාගේ ගූර්ණය ලියනවා, y අක්ෂය වටා මෙයාගේ ගූර්ණය ලියනවා. ලියමු අපි 30 වතාවක් 100 ධන 50 වතාවක් 200 මේක සමාන වෙන්න ඕන ගූර්ණ මූලධර්මයට අනුව කාටද? 100යි 200යි එකතු කරපුවම 300 වතාවක් මේ කොහේ හරි. ඒ කියන්නේ මේ දිගක් තියෙනවනේ මෙයා කොහාට හරි ගිහිල්ලා එනවනේ සෙට් අපි හිතමු මෙතන කියලා. මේ දිග y නා. ඒ දිග x එකක් නෙන්නේ. x දිගක් නෙන්නේ. x ට. එතකොට අපිට මෙන්න මේ සමීකරණය සුළු කරලා අපිට පුළුවන්කම තියෙනවා ඕක හොයාගන්න. හරි? එතකොට දැන් අපිට කරන්න තියෙන වැඩේ මේකම මේකට ට්‍රාන්ස්ෆෝම් කරන්නයි ඕනේ. මේ කතාවමයි තාමත් අපි කතා කරන්නේ ගූර්ණයක් ගැනනේ. හැබැයි මෙතන ගූර්ණේ කාටද ආවේ? බරකට. බලයකට තමයි ගූර්ණය ගත්තේ. අපි ඇත්තටම ගන්න ගූර්ණ සාමාන්‍ය අපි ගන්න බලයන් වලටනේ. එතකොට මෙතෙන්ට ඇවිල්ලා තියෙන වෙනස මොකද්ද? ඒ වෙනස තමයි අපි බලය වෙනුවට වර්ගඵලයේ ගූර්ණය තමයි අරගෙන තියෙන්නේ. හරි. අපි ලියමු. මම ඉස්සෙල්ලාම x අක්ෂය හිතනවා. Considering x axis. x axis එක consider කරනවා. x axis එක වටේට ගූර්ණ ටික ලියාගෙන යන්න. කොහොමද එන්නේ? මෙයාට තියෙන දිග xn වතාවක් dA. එතකොට මම n කියන කෙනා මට පුළුවන් ඩිෆයින් කරගන්න. n කියන කෙනා 1 2 3 4 5 කියලා අනන්තය වෙනකන් යනවා කියලා අපි හරිද? එතකොට මට මෙයාගේ ගූර්ණය ලියන්න පුළුවන්. පොදු ගූර්ණයක් ලියවොත් වෙන්නේ xn වතාවක් dA කියලා. dA n කියලා අපි දාමු තව ටිකක් වැඩි වෙන්න. dA හරි xn වතාවක් dan. එතන මෙයාගේ ගූර්ණ වල එකතුව කොහොමද එන්නේ? මේක දිහා බලාගෙන ලියුවොත් around x axis x1 da1 ධන x2 da2 ධන x3 da3 ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ඉවර වෙනවා අන්තිමට xn dan ගේ. ඔය තමයි එක යුනිට් ඒරියා එක ගත්තොත් එක එලිමෙන්ටල් ඒරියා එක ගත්තොත් ඒ ඒරියා කෑලි මගින් around the x axis x axis එක ගත්තොත් මෙතෙන්ට x දෙන්නේ නෑනේ. ඒ කියන්නේ අපි x අක්ෂය වටේට නම් ගූර්ණ ගන්නේ මේ දිගක්නේ අපිට ඕනේ. එතකොට අපිට ඕනේ y එකක්. එතකොට මෙතන xn නෙමෙයි එන්නේ yn. අතන මේ ඔක්කොම y වෙනවා. y1 da1 y2 da2 y3 da3 yn dan කියලා. හරි. ඔය විදිහට අපිට ගූර්ණ ගොඩක වර්ගඵලවල ගූර්ණ ගොඩක එකතුව ලියන්න පුළුවන්. එතකොට අර කලින් විදිහටම ඔය මුළු එකතුවම සමාන වෙන්න ඕනේ. කලින් නම් කාට වතාවක් කාටද? මුළු බර ගුණ කිරීම ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දුර. දැන් මෙතන මුළු බර කියනක වෙනුවට මෙතන වර්ගඵලයනේ. ඒතර එතන මුළු බර නම් ගත්තේ අපි මෙතන ගන්න ඕනේ මුළු වර්ගඵලය. ඒ කියන්නේ කැපිටල් A. කැපිටල් A ගුණ කරන්න ඕනේ කාගෙන්ද? ගුරුත්ව කේන්ද්‍රයට තියෙන දිගෙන්. ඒතර අපි ගන්න ඕනේ x අක්ෂය වටේ හින්දා අපි ගුරුත්ව කේන්ද්‍රයට තියෙන y අගය තමයි ගන්න. ඒ වතාවක් y නෝට්. හරි? ඒ වතාවක් y නෝට්. good. ඊට පස්සේ අපිට ඔතන මතක නම් අපි මෙන්න මේ ටිකේ එකතුව නේද කලින් අර්ථ දැක්ුවේ first moment of area around x axis කියලා.
බලන්න. මේ ටිකේ එකතුවටමයි නේද අපි කීවේ first moment of area around x axis කියලා. එතන බෙඩේ ඔක්කොම කැලේ ටික ලියන්නේ නැතුව එතෙන්ට දාන්න පුළුවන් අපේ අර කලින් ඩෙෆිනිෂන් එකෙන් මෙන්න මෙහෙම. බලන්න දැන් අර කලින් ඉගෙනගත් එක කොහොමද මෙතෙන්ට ගැලපෙන්නේ කියලා. හරි. එතකොට මං කැටි කරලා ලියුවොත් ඒ වතාවක් y naught කියන කෙනා සමාන වෙනවා first movement of area around x axis. ඒක අපි ඩිෆයින් කරා කොහොමද? අණුකල මෙතෙන්ට a කියලා එකක් දැම්මා සීමාව දන්නේ නැති හින්දා y dA. හරි. දැන් අපිට y naught ව ඩිෆයින් කරගන්න පුළුවන්. කොහොමද y naught එන්නේ මෙතනින්? y naught අපිට අර්ථ දක්වන්න පුළුවන් අණුකලයේ y dA බෙදීම කියලා. දැන් ඔන්න අපිට තියෙනවා සූත්‍රයක්. අපි පරාසය දන්නවනම් ඒ කියන්නේ මේ වගේ ඉරෙගියුලර් ඔබ්ජෙක්ට් එක අසමමිතික වස්තුවක් නැතුව සමමිතික වස්තුවක් දුන්නොත් අපිට පුළුවන් මේ DA කියන කෙනා අපිට කැමති විදිහට ඩිෆයින් කරගෙන මේ රේන්ජ් එකත් කැමති විදිහට ඩිෆයින් කරගෙන මෙයාගේ y naught වැලියු එක කැල්කියුලේට් කරන්න. ඔය විදිහටම ඔයාලට x naught කැල්කියුලේට් කරන්නත් පුළුවන්. මේ විදිහට මේ ස්ටෙප්ස් වලම x naught කියන කෙනාව ඩිෆයින් කරගන්න පුළුවන්. ඒතකොට x naught කියන කෙනාව කොහොමද එන්නේ? මේ y කියන ඒවා ටික ඔක්කොම x ගෙන් මාරු වෙලා යනවා. හරි. y කියන ටික ඔක්කොම x ගෙන් මාරු වෙලා යනවා. ඒතකොට ඔයාලට ඩෙෆිනිෂන් එකේ එක දීලා තියෙනවා x naught සමානයි a වතාව integral a අණුකල a xda බෙදීම a කියලා. හරි. එතන පොඩ්ඩක් ඔයාලා බලන්න මේ පේපර් එකේ මේ අණුකලයේ ඇතුලේ තමයි කැපිටල් a තියෙන්නේ වර්ගඵලය බෙදලා ඒක ප්‍රශ්නයක් නැහැනේ. ඒක නේද ඇතුලෙන් ලියා ගන්න එපා එළියෙන් ලියා ගන්න. ඒක නියතයක් එළිය තමයි තියෙන්නේ. හරි. good. ඊට පස්සේ මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. මේක පොඩ්ඩක් වීඩියෝ එක පෝස් කරලා තනියම මේක try කරන්න ඔයාලගේ පොතේ try එකක් දීලා බලන්න පුළුවන්ද කියලා මේක ඔයාලට ඔප්පු කරගන්න. එතකොට මේක ඔප්පු කිරීම වැදගත්. ඔයාලගේ try එකක් දීලා තියාගන්න. හරි. එතකොට අපි මොනවද දැනට කරේ? first movement of area define කරා. define කරපු first movement of area එක පාවිච්චි කරලා centroid එකේ coordinates අපි හොයාගත්තා. ඒව කොහොමද ආවේ? x naught ආවා integral a xda divided by a කියලා. y naught ආවා integral a yda divided by a කියලා. ඔන්න ඔහම දෙන්නෙක් අපි දැනට හොයාගෙන තියෙනවා. එතකොට ඔගේ x naught කියන කෙනා දැනට දීලා තියෙනවා. මම අනිත් ඉක්වේෂන් එක දීලා නැහැ. ඒක ඉතින් ඇති දෙයක් නැහැ. ඔයාලට තේරෙන්න ඕනේ දෙකම එකයි. xy මාරු කරගන්න විතරයි තියෙන්නේ කියලා. හරි. දැන් මෙහෙම එකක් කියනවා. ඊළඟට එක්සැම්පල් එකක් දීලා තියෙනවා. එක්සැම්පල් එකක් දීලා තියෙනවා. ඒකේ ඇත්තටම දීලා තියෙන්නේ රෙක්ටැන්ගල් ඉරෙගියුලර් ඔබ්ජෙක්ට් එකක් නෙමෙයි. රෙගියුලර් සමමිතික වස්තුව. එන්න මෙහෙම එකක්. මෙහෙම එකක් දීලා මේ දිගවල් දීලා ඇති. ඔය දිගවල් දීලා ඇති. හරි. මේක මයිනස් a කියනවා. මේක ප්ලස් a කියනවා. එතෙන්ට අපි ඕනම් ප්ලස් b කියලා දාගමු. මේක y. මේක x. දීලා කියනවා calculate the first movement of area around y. Calculate the first movement of area around y. අපෙන් අහන්නේ IY. අපි මෙහෙම පොඩි ඩිනෝෂන් එකකට යනවා. නොටේෂන් එකකට යනවා. IY. ෆස්ට් මූවමන්ට් හින්දා මෙතන එක y එකයි. අපිට තව ඉස්සරහට සෙකන්ඩ් මූවමන්ට් එක හම්බ වෙනවා. එතකොට මේ y එක තව y එකක් එනවා. හරි. y වෙනවා සෙකන්ඩ් නම් ෆස්ට් නම් එක y එකක් තිබ්බනම් ඇති. හරි. අපෙන් අහන්නේ IY. ෆස්ට් මූවමන්ට් of area around y axis. හරි. දැන් හිතලා බලන්න අපිට ඕනේ ගූර්ණ ගන්නනේ. ගූර්ණ ගන්නයි ඕනේ. y අක්ෂය වටේට ගූර්ණ ගණ්ඩයි ඕන. එතකොට මේක තල වර්ගඵල. දෙපැත්තෙම තියෙන වර්ගඵලත් සමානයි නම් y අක්ෂය වටාට පෘෂ්ඨය සමමිතික වෙනවා. මේ තලය සිමෙට්‍රිකල් නම් around the y axis. දෙන්න ඔයාලට තේරෙන්න ඕන සරලව මොකද්ද? මේ පැත්තෙන් අපි චූටි ඒරියා එකක් ගත්තොත්
x දිගකින් එයාගෙන් මෙහාට එන මොමන්ට් එක කූර්ණය කපලා දානවා මේ පැත්තට එන ඒ වගේම තැනකින් මෙහාට තියෙන එකකින්. ඒ කියන්නේ y අක්ෂයේ වම් පැත්තෙන් එන කූර්ණය හැම වෙලේම y අක්ෂයෙන් එන දකුණු පැත්තේ කූර්ණයකින් ටැලි කරනවා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේක අපි ලියන්නේ xda යට a කියලානේ. x දිගවල යට a කියලා. එතකොට මට මේක කෑලි දෙකකට කඩාගත්ත හැකි. දෙපැත්තට කඩාගත්ත හැකි. මේක අපි අර අනුකලනේ කඩා ගන්න පුළුවන් කෑලි වලට. ඒතර ඒ වගේ කැඩුවොත් මේක අපිට හදා ගන්න පුළුවන් something plus minus something. මොකක් හරි එකක් අපිට ඒකට එකතු කරන්න කියනවා. ඒකේ නෙගටිව් ටර්ම් එක. එයාගේ ඍණ කෙනාව එකතු කරන්න. එනතර ඔයාලට තේරෙනවා මේ දෙක ඇඩ් වෙලා බිඳුව වෙලා යනවා. හරි. ඔයාලට තේරෙනවා එතකොට අක්ෂය සමමිතික හින්දා ඒ අක්ෂය වටේට first movement of area එක 0 වෙලා තියෙනවා. හරි. ඒක තමයි යටින් දීලා තියෙන්නේ. Considering y axis sorry මෙතන මේ යටට ඒක එන්නේ නැහැනේ. sorry. වෙනසක් වෙන්නේ නැහැ උනාට. capital A එක යටට එන්නේ නැහැ. Considering y axis first movement of area එක මෙහෙම එනවා. මෙන්න මෙහෙම තමයි ඒක define වෙන්නේ. ඒකේ කියනවා for each dA in the positive x side there exists a dA negative x side. ඒ කිව්වේ හැම positive side එකේ තියෙන x කෑල්ලකටම dA කෑල්ලකටම negative side එකෙත් dA කෑල්ලක් තියෙනවා. ඒතකොට මෙයා මෙහෙන් කැරකෙන්න හදනකොට මෙයා මෙහාට කැරකෙන්න හදනවා. දෙන්නම මෙහාටනේ කැරකෙන්න හදන්නේ. දෙන්නම විරුද්ධ පැත්තට තමයි එක්කෙනෙක් clockwise අනිත් කෙනා anti clockwise. clockwise anti clockwise. ඔරලෝසු කරගෙන පැත්තටයි කරගෙන අනිත් පැත්තටයි. ඒක දෙපැත්තට try කරනකොට ඒ දෙක එකතු වෙලා කැපිලා යනවා. හරි. Therefore in overall the definite integral results in 0. Therefore මෙන්න මේ කතාව කියනවා. ඊට පස්සේ යටි නෝට් එකක් හැටියට දීලා තියෙනවා. මොකද්ද? First moment of a plane area around a symmetrical axis is 0. ඒක මතක තියාගන්න ඕනේ. මොකද්ද? මොකක් හරි වස්තුවකට සමමිතික අක්ෂයක් තියෙනවා නම් ඒ සමමිතික අක්ෂයේ වටේට එයාගේ first moment of area එක්කෙනා 0 වෙනවා. හරි. මොම සරල දෙයක් ඒකත්. මොකද්ද? වැදගත් දේ එතන කතා වුණ සමමිතික අක්ෂයක් අපිට තියෙනවා නම් මොකක් හරි plane area එකකට සමමිතික අක්ෂයක් තියෙනවා නම් ඒ සමමිතික අක්ෂයේ වටේට එයාගේ first movement of area එක හැම වෙලේම 0 වෙනවා. හරි. ඔයාලා කැමති නම් ගෙදරින් තව ගාණක් ලියලා එතකොට මෙන්න මේ වගේ එකක ඔයාලට පුළුවන්. හරි DA එක අපිට define කරගත්තා හැරි මේ චූටි කැලක් මෙහෙම ගන්න නැතුව ඔයාලට පුළුවන් මේක මෙහෙම එකක් හදාගන්න. අපි උදාහරණයක් පස්සේ කරමු. දැන් මේක DA එකක් නේ. එතකොට මේකට දැන් පරාසයක් අපිට ලියන්න පුළුවන්. කොහොමද දෙන්නේ? IY නම් හොයලා වැඩක් නැහැ නේ. IX අපි හොයමු. මේ පැත්තට එකක් ගමු. මෙන්න DA එකක් තියෙනවා. ඒක වර්ගඵලයේ DA. මෙයා තියෙන දුර මම හිතා ගන්නම් x කියලා. එතකොට මෙයාට අපිට IX define කරන්න පුළුවන්. IX define කර හැකි. මේක y. y dA a කියන. හරිද? මෙන්න නිකන් වැඩි දෙයක් කියන්නේ. ඔයාලා ආසයි නම් මේක try කරලා බලන්න. මේ වගේ සමමිතික ෆිගර් එකක් ඇඳලා එතකොට ඔයාලට මේ වගේ එක අක්ෂයක් දිගේ විතරක් පරාසයක් තියෙන DA එකක් ඇඳගත්ත හැකි. කියන කලින් මම ඇඳ ඩොට් එකක් ඇඳ ගන්න නැතුව එකක් දැන් මේ ඩොට් එක ගත්තොත් මෙහෙ යන්නත් පුළුවන්, මෙහෙ යන්නත් පුළුවන්, මෙහෙ යන්නත් පුළුවන්, මෙහෙ යන්නත් පුළුවන්. ඒතර අපිට පරාසයක් මාක් කරන්න බෑ. ඒකින්ද තමයි මම ගත්තේ මුළු ඒරියා එකකට එක ස්ට්‍රිප් එකක් ගත්තා. ඒතර එයාගේ ගමන් මාර්ගයේ තියෙන එක අක්ෂයක විතරයි. එතකොට අපිට කෙලින්ම පරාසය අර්ථ දක්ව ගන්න පුළුවන්. එතකොට ඒක එනවා A කියන එක වෙනුවට අපිට මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන එක දැම්ම හැකි. එතකොට එන්නේ බිඳුවේ ඉඳලා B දක්වා y කියන එක එනවා yමයි, DA කියන එක එනවා. DA කියන්නේ මේකේ වර්ගඵලයනේ.
D කියලා කියන්නේ මෙන්න මේ කැලේ අපි DA dy කියලා ගත්තොත් මේ දිග 2a නේ. එතකොට 2a වතාවක් dy. හරි. ඒතර ඔක පැහැදිලි කරලා ඔයාලට ඔප්පු කරගත්තා හැනේ මේක උඩට එනකොට බිඳුවේ ඉඳලා b දක්වා මේක මෙතන බිඳුවේ ඉඳලා b දක්වා 2a කියන එක මේ කොන්ස්ටන්ට් එක එළියට පයින්නවා. එතකොට 2a වතාවක් y dy. ඒතර මේක ඔයාලට පුළුවන් ඔයාලගේ මට්ටමේ තියෙන දැනුමෙන් විසඳලා ඔකට උත්තරයක් ගන්න. එතකොට try එකක් දෙන්න ඔන්න ඔය වගේ දේවල් දෙක තුනක් ඇඳලා එකම දේ එන්නේ මේ වගේ එකක් තව ටිකක් ඕනම් 15ටත් දාලා එකක් දෙන්න ඔයාලට පුළුවන් ඔක හදාගන්න. හරි. අපි ඉස්සරහට යන්න කලින් උදාහරණයක් කරමු. උදාහරණයක් කරමු මට එකක් දෙන්න. හරි. මේක try එකක් දෙන්න. මේක ටියුට් එකේ නෑ. ඔයාලට තියෙන පොතක හරි ඔය කොහේ හරි තියෙන තැනක මේක හදන්න. හරි. කියන්නේ මේවා ඇත්තටම ඔයාලට විභාගෙට ලොකු වැදගත්කමක් නෑ. හරි ලොකුවට මේවයි ගණන් එන්නේ නෑ. එනවා try එකක් දෙන්න. හරි. මම මෙහෙම එකක් අඳිනවා. y x හරි. මෙහෙම එකක් දෙන්නම්කෝ. මේ දිග m කියලා මං කියනවාට මේ දිග n කියලා කියනවා. m කියලා කියනවා මේ දිග n කියලා කියනවා අර දිග. මං ඔයාලෙන් අහනවා ix හොයන්න කියලා. ix කවුද හොයන්න ඕන අපි? ix කියන්නේ කවුද? first moment of area around the x axis. x axis එක වටේට first moment එක තමයි අපි හොයන්න ඕනේ. හරි. එතකොට අපි x axis එක වටේ නම් හොයන්න ඕනේ. අපේ සමීකරණය කොහොමද එන්නේ? අනුකල a yda කියලා. අනුකල a yda කියලා තමයි ඒක එන්නේ. හරි. එතකොට අපිට දැන් තියෙන ප්‍රශ්නේ මෙන්න මේ පරාසයනේ. පරාසය අපි හදාගද්දි මොකද කරන්න ඕනේ? මෙන්න මේ ඒරියා එකේ සාමාන්‍යයෙන් නම් da කියලා අපි ගත්තේ මෙහෙම එකක් නේ. ඔහොම එකක් ගත්තොත් මොකද වෙන්නේ? මම කලින් කිව්වා ඔහොම එකක් ගත්තොත් මෙයාට පරාසය උඩටත් එනවා මෙහාටත් එනවා. එතකොට එයාට වක්‍රවල යන්න පුළුවන්. ඒක කතන්දරයක්. ඒක අමාරුයි. හරි. ඒක අපිට ඉස්සරහට උගන්වනවා කොහොමද ඒක කරන්න කියලා. නේද? දැනට ඔයාලගේ මට්ටමේ මේක නැහැ. එතකොට මම මෙහෙම අක්ෂ දෙකක් ඔස්සේ චලිතයක් තියෙන්න පුළුවන් අංශුවක් නැතුව මං ගන්නවා මෙහෙම එකක් ගත්තා කියලා හිතන්න ඉස්සලා. මෙහෙම එකක් ගන්න. ඔකත් පොඩි පටියක් නේ. චූටි පටියක් නේ. අපි අර අනුකලනයේ ගණන් හදද්දි හැදුවේ මෙන්න මෙහෙම එකක් කරා. මේ මෙහෙම පටියක් කරන් හැදුවේ. da වර්ගඵලයක් තියෙනවා කියලා. අන්න ඒකමයි. හරි. ලොකු වෙනසක් නැහැ. ඒ කතන්දරේමයි. අර බලන්න. හරි. අනුකලනයේ ගණන් වල හැදුවේ. ඒ වගේම අපි චූටි පටියක් ගන්නවා. මම මේ පටිය y අක්ෂයට සමාන්තරව තිබ්බොත් එයාගේ පරාසය එන්නේ x වලින්. හරි. y අක්ෂයට සමාන්තරව පටිය ගත්තොත් චූටි da ගත්තොත් එයා move වෙන්නේ. එයා එහෙම යන්නේ x අක්ෂය දිගේ. එතකොට පරාසය එන්නේ කොහොමද? පරාසය එන්නේ x වලින්. පරාසය x වලින් අරගෙන වැඩක් නැහැ. ඇතුලේ තියෙන්නේ y හින්දා. අනුකලයේ ඇතුලේ තියෙන්නේ y නේ. එතකොට පරාසය අපි x වලින් ගත්තොත් ඇතුලේ තියෙන කෙනා අනුකලනය කරගන්න බැරුව යනවා. ඒකින්ද අපිට මොලේ තියෙන්න ඕනේ. මේක උඹලට තියෙනවා මම දන්නවා ටික වැඩිපුරත් එක්ක යන ටික ගෙදරටලා ඉඳලා මොලේ බැඳිලා තියෙන රොඩුව එහෙම ටික හරියනකම් ඊට පස්සේ මම කියන්නේ අපි ගන්න කොහොමද elemental area එක parallel to the x axis. ඒතර අපි elemental area එක ගන්න කාටද? අපි හොයන්න හදන area එකට parallel. අපි හොයන්න හදන්නේ x ට respectively නේ. එහෙනම් අපි unit area එක ගන්නේ parallel to that axis. හරි. ඒතර මෙයා da කියන එක මට ලියන්න පුළුවන්. මේ දිගේ m නේ m වතාවක් dy කියලා. මේ කැලේ dy කියලා ගත්තොත්. හරි. මම මෙතන සබ්ස්ටිටියුෂන් එකක් කරලා ඔක හදා ගන්නවා. එතකොට මට
අණුකලය එහෙම වෙනවා. y කියන කෙනා එහෙම වෙනවා. මොකද මම මේකට තියෙන ලම්බෝස y කියලා මාක් කරගන්නවා. ලම්බෝස y කියලා මාක් කරගන්නවා. dA කියන එක වෙනුවට කරනවා mdy කියලා. mdy කියලා. දැන් වෙනස් වෙන්නේ කවුද? dy ගේ පරාසය අපිට බොහොම ලේසියෙන් කියන්න පුළුවන්. dy ගේ පරාසය වෙනස් වෙනවා බිඳුවේ ඉඳලා සිම්පල් n වෙනකම්. බිඳුවේ ඉඳලා සිම්පල් n වෙනකම්. හරි. ඇති දෙයක් නැහැ. දැන් මේක පහලට වලට සුළු කරලා ix ට උත්තරයක් ගන්න පුළුවන්. ඒක එන්නේ කොහොමද? m එළියට යනවා. y ඇතුලේ දෙන y dy වල අනුකලයෙන්. ඒතර y වර්ග බෙදීම 2යි. m වතාවක් y වර්ග බෙදීම 2යි. බිඳුවේ ඉඳලා n වෙනකම්. ඒතර උත්තරයක් එනවා mn වර්ග බෙදීම 2යි කියලා. හරි. ඔය වගේ මම සරල කතාවක් තියෙන්නේ. ඇත්තටම ඇති දෙයක් නැහැ. හරි. ඔතෙන් එනකන් කරපු දේවල් වල ඇත්තටම ලොකු දේවල් ටිකක් නැහැ. අලුතෙන් දෙයකට හම්බුනේ මේ I එහෙම නැත්නම් first movement of area කියන්නේ කවුද කියන එක සහ ඒකේ definition එක. කොහොමද first movement of area කියන එක define කරගන්නේ කියන කතාව වෙනවා. ඒක චූටි දෙයක්. ඒක වල try එකක් දෙන්න. ඒතර ඔයාලට ඒක බොහොම ලේසියෙන් පැහැදිලි වෙයි. මොකක්ද කියන්නේ? හරි. අපි එතකොට දැනට ඉවර කරා. මොකක්ද plane figure එකක් කියන්නේ? එයාගේ first movement of areas කොහොමද එන්නේ? අපි කොහොමද එයාව හොයාගන්නේ? ඊට පස්සේ centroid එක කොහොමද එන්නේ? centroid එක කොහොමද හොයාගන්නේ? first movement of area පාවිච්චි කරලා. ඊට පස්සේ අපි අන්තිමට කතා කරා symmetrical axis එකක් ගත්තොත් මොකක් හරි වස්තුවකට symmetrical axis එකක් සමමිතික අක්ෂයක් තිබ්බොත් එයාගේ centroidal area එක සහ එයාගේ first movement of area එක තියෙන විශේෂත්වය කතා කරා. ඒ කියන්නේ symmetrical වස්තුවක මොකක් නැහැ. එහෙම ඕනේ. මොකක් හරි වස්තුවකට symmetrical axis එකක් සමමිතික අක්ෂයක් තියෙනවා නම් ඒ සමමිතික අක්ෂයේ වටේට එයාගේ first movement of area කියන කෙනා බිඳුවයි කියලා අපි ඉගෙන ගත්තා. ඒක තේරෙනවා. දෙපැත්තටම අණුකලයේ කැපිලා යන හින්දා. හරි. අපි ඉස්සරහට යන් 6 වෙනි පිටුවේ උඩ අපි ඉන්නේ. කියවමු. Using the above example, it is obvious. Obvious කියන්නේ ටක්කෙටම තේරෙනවා වගේ වචන. Obvious. හරි. ඉගෙන ගන්න වචන. That if a plane area has a symmetrical axis, then definitely the centroid should locate on the axis itself. ඒ කියන්නේ වස්තුවකට වඩා මෙතන ඉතින් අපි කතා කරන්නේ plane figure එකක් නේ. තල වර්ගඵලයකට සමමිතික අක්ෂයක් තියෙනවා නම් ඒ තල වර්ගඵලයේ centroid එක අනිවාර්යෙන්ම ඒ අක්ෂය උඩමයි තියෙන්නේ කියලා එයාලා කියනවා. හරි. ඒ කිව්වේ මරවුමක් එක්ක යනවද? නෑ. කොටුවක් එක්ක යනවා අපි. දැන් මේක ඔයාලට පේනවනේ plane figure එකක්. එයාගේ මෙන්න මේ ඇක්සිස් එක වටේට මේ රෙක්ටැන්ගල් එක මේ ඍජුකෝණාශ්‍රය සමමිතිකයිනේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඍජුකෝණාශ්‍රයේ සෙන්ට්‍රොයිඩ් එක මේ ඇක්සිස් එක උඩ තියෙන්න ඕනේ. මේ ඇක්සිස් එක උඩ අනිවාර්යයෙන්ම එයාගේ සෙන්ට්‍රොයිඩ් එක තියෙන්න ඕනේ. හරි. දැන් මේ පැත්තට විතරක් නෙමෙයි මේ ප්ලේන් ෆිගර් එකට මේ පැත්තටත් සිමෙට්‍රිකල් ඇක්සිස් එකක් තියෙනවා. එතකොට අපිට අනිත් පැත්තට හිතන්න පුළුවන් අනිවාර්යෙන් සෙන්ට්‍රොයිඩ් එක මේ ඇක්සිස් එක උඩ තියෙන්නත් ඕනේ කියලා. දැන් අපිට එනවා තැනකට ප්ලේන් ෆිගර් එකකට සිමෙට්‍රිකල් ඇක්සස් සමමිතික අක්ෂ දෙකකට වඩා තිබුණොත් එකකට වඩා තිබුණොත් ඒ කියන්නේ දෙකක් හෝ ඊට වැඩියෙන් තිබ්බොත් ඒවා කැපෙන තැන තමයි අනිවාර්යෙන්ම ෆිගර් එකේ සෙන්ට්‍රොයිඩ් එක එන්නේ. හරි? එතන මොකද මතක තියාගන්න ඕනද? ප්ලේන් එකක් අරගෙන එයාට සමමිතික අක්ෂ එකකට වඩා තිබ්බොත් සිමෙට්‍රිකල් ඇක්සසස් එකකට වඩා තිබ්බොත් ඒ ඇක්සසස් දෙකක් හෝ තුනක් හෝ ඊටම වැඩි ගණනක් තිබ්බොත් ඒ ඇක්සස් ටික එක තැනක කැපෙනවා. ඒ කැපෙන තැන තමයි ඒ ප්ලේන් ෆිගර් එකේ
centroid එක තියෙන්නේ. ඒක තමයි යටින් කියලා තියෙන්නේ. Further, if two such axes are found, then definitely the centroid would locate on the point of intersection කියලා. හරි. ඒතර එතන වචන තියෙනවලු definitely කියන්නේ sure එකටම. centroid කියන කලින් කතා කරපු එකම point of intersection. intersection කියන්නේ කැපෙන තැන, ඡේදන ලක්ෂය කියන එක. හරි. චර අමාරු නෑ. මම සරල කතාවක් හිතෙන්න නිකන් ආවේ. හරි. අපි ඉස්සරහට යන්. ඔයාලා විනාඩියක් දෙකක් අරගෙන ඔබ චුට්ටක් ලියන්න. අපි ඊළඟ ටොපික් එකට යමු. අපි දැන් 6 වෙනි පිටුවේ යට ඉන්නේ. හරි. මේ කියන දේවල් මේ දැන්ම ඔළුවට දාගන්න try කරන්න. ආයෙ මේක පාඩම් කරන්න වෙලාවක් ඕනේ නෑ ඔයාලට. එහෙම බොරුවට මහන්සි වෙන්න ඕනෙත් නෑ. මේ කියන ටික හරියට මේ වෙලාවෙම ඔළුවට දාගන්න. මොකද මේ මහන්සි වෙන දෙයින් එක්සෑම් එකක් වලට ගොඩක් කල් ගිහිල්ලා. ඒකින් දැන්ම ආයෙ මහන්සි වෙන්න එපා. මේකට මම කියන්නේ. මේ අද මම මේ කරන ටික මේ වෙලේ හරි සිහියෙන් අහගෙන ඉඳලා නෝට් ඩවුන් කරගෙන ඔයාලගේ මතකයට දාගන්න. එතකොට ආයෙ දවසක එක්සෑම් එකක් එනකොට මේ ටියුට් එක එකපාරක් දෙපාරක් බලද්දි ඔයාලට මීටර් වෙයි මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හරි. විනාඩි 5ක චූටි ඉන්ටර්වල් එකක් ගන්නකො අපි ඉස්සරහට යන්න කලින්. දැන් ටිකක් වෙලා කතා කරානේ. හරි. මම හිතනවා ඔයාලා ඔතෙන් යනකම් දේවල් ටික ඉවර කරගන්න ඇති කියලා. මම චුට්ටක් කැමරා එක වෙනස් කරගත්තා. white board එක මට ඔක්කොම green board එක පොඩ්ඩක් පාවිච්චිය හොඳ කරගන්න. හරි. ඉස්සරහට යන්න කලින් මේ කතාවක් කියලා ඉන්නම්. දැන් මේ මට ඔයාලත් කතා කරන්න මේ සයිට් එක through කරන හින්දා අපි Zoom වලට හොඳ කනෙක්ෂන් එකක් අපිට ෆයිබර් ලයින් එකත් එක්ක ඉස්සරහට මූව් වෙන්න තිබ්බොත් හොඳයි. අපි try එකක් දෙමු සයිට් එක through කරගෙන යන්න. මොකද මේක සුසිප් වන් එකේ තියෙන සයිට් එකමයි නිරන්දික සර් අරගෙන ආවේ. එතකොට ඔයාලට මේක ලේසි. කියන්නේ කැඩි කැඩි ඇහෙන්නේ නැති ප්‍රශ්න ගොඩක් ලේසි වෙනවා මේකෙන් කරගෙන යනකොට අපිට අර පොඩ්ඩක් කතා කරගෙන යන්න පොඩ්ඩක් අමාරුයිනේ. අපි ඒක හින්දා Zoom වලට මාරු වෙන්න chance එකක් ආවොත් Zoom වලට මාරු වෙමු. මම හිතන්නේ අපිට හම්බෙයි කියලා chance එකක් ඒකට කමන්නේ නැහැ. ඔයාලා තියෙන ප්‍රශ්න ඔක්කොම chat එකේ දාන්න. ඉස්සරහට යන්න කලින් මම පොඩි දෙයක් කියනවා. ඉස්සර දැන් කොහොම හරි කැම්පස් පටන් ගත්ත කාලෙද? ඔව්. කොහොම හරි අපි දැන් මම මොරටුවේනේ. හරිද? දැන් අපිට මුල් කාලේ රැග් සීසන් එකක් තියෙනවනේ. රැග් සීසන් එක කියලා අපිට ටිකක් යම් කිසි මට්ටමකින් තියෙනවා. වේලා දිනියටත් තියෙනවා. කොහොම පොඩි පොඩි ටිකක් තියෙනවා. රැග් සීසන් එකේ කොහොම හරි අපිට රැවුල කපන්න ඕනේ. හරිද? කෑන ළමයිට නම් රැවුල කපන්න නෑ. අපිට රැවුල කපන්න ඕනේ. මගේ දැන් පේනවත් දැන් රැවුල එහෙම ටික නෑනේ චුට්ටයි තියෙන්නේ. රැවුල ඒ දවස්වල කොහොමවත් නෑ. එතකොට ඒ දවස්වල රැවුල වැවෙන්නේ. හරිද? නිකන් කතාවක් කියන්නේ හරි ආතල් එකට කතාවකුත් නෙමෙයි ඇති දෙයක් නෑ. මේ දවසක් මම කොහොම හරි උදේ නැගිටලා එන අමාරුවෙන් රැවුල කපලා රැවුල කැපුවා. හරිද? රේසරෙම රැවුල කැපුවා. කපලා තමා ගියේ. යනකොට දැන් කොහොම හරි ගිහිල්ලා යුනියන් නවයක් කියලා එකක් තියෙනවා කැම්පස් එක. හැම කැම්පස් එකෙම තියෙන යුනියන් එකට වෙන් කරපු වෙලාව. ඒතර යුනියන් වල අපි එතෙන්ට යන්න ඕනේ. ගියාට පස්සේ සීනියර් අයියලා වෙලා පොඩ්ඩක් සද්දයක් බද්දයක් දාලා අපි තමයි සීන් එක කියලා පොඩ්ඩක් පෙන්නනවා. හරි. එහෙම තියෙනවා. එතකොට ඒ වෙලාව ඉවරලා දැන් යද්දි මාව අල්ලගත්තා. මම අල්ලගත්තා රැවුල කපලා නැහැ කියලා. අපෝ දැන් මම උදේ එද්දි බෝඩි මේකෙන් ඉඳි රැවුල කපලා ආවේ. රැවුල එන්නේත් නැති මම රැවුල කපලා නැහැ කියලා ඇල්ලුවා. ඉතින් එහෙම මම ටික ආතල්ලයක් ගත්තා. සින්නොත් මට ආතල්ලයක් දුන්නා. ඉතින් එහෙම ආතල් ටිකක් සෙට් වුණා.
තව ඉතින් ආදල් දෙන ඕන තරම් සෙට් වෙච්ච මට කියන්න බෑ මෙතන මේවා රෙකෝඩ් වෙනවනේ මේවා. අපි ෆිසිකල් ක්ලාස් එක පටන් ගත්තොත් අපි ඒවා ගැන කතා කරමු. හරි. ඕකේ. ඉස්සරහට යන්. වෙලාව වැදගත්නේ. second moment of area around an axis. දැනට අපි first moment of area ගැන කවුද කියලා define කරා. first moment එක අපි දැනට හරි. මේවා කතා කරලා හරි. දැන් අපිට තියෙන අලුත් කෙනෙක්. second moment of area. second moment of area. හරි කියවගෙන අපි as we have analyzed the basics of the first moment of area of a plane figure, now we can define the second moment of area around a given axis. අපි දැනට first moment එක කරලා තියෙන හින්දා දැන් අපිට second moment එක කියන එක නාව define කරගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියලා තමයි ඔය කියන්නේ. හරි. diagram එකක් දීලා තියෙනවා කලින් විදිහමයි අපි ඒක ඇඳ ගන්න ඕනේ නැහැ. ඔයාලා diagram එකේ තියෙනවානේ. එතකොට second moment of area around x axis කියලා කෙනෙක් define කරලා තියෙනවා. දැන් මම කලින් ගන්න first moment of area කියද්දි ලිව්වේ ix හරි iy කියලා හරි. second moment එනකොට මේක first moment එකේ ඉඳලා second moment එනකොට මෙතෙන්ට තව x එකක් වැටෙනවා. මෙතෙන්ට තව y එකක් වැටෙනවා. හරි. එතන මේ ixx කියන කෙනාව define කරන්න විදිහක් තියෙනවා. ixx කියන කෙනාව define කරගන්න විදිහක් තියෙනවා. ඒක සරලයි. හරි. definition එක අපි බලමු. integral a y squared dA x අක්ෂය වටේට second moment of area එක එනවා. integral range එක අපිට define කරන්න බෑ හේතුව මාක් කරලා තියෙන dA point එකක්. එයාට හැම පැත්තටම යන්න පුළුවන් හින්දා මෙතෙන්ට අපිට අක්ෂයකට සමාන්තරව දාන්න බෑ පරාසයක්. integral එකට අනුකලයට y squared dA. ඒතර වලට පේනවා ඇති මොකද්ද මේ ඇත්තටම අරගෙන තියෙන්නේ? first moment of area එකේ moment එක. හරි මොකද්ද ඒක? first moment එක එනවනේ. ඒකේ area එක වගේ එකක් නේද මේ අරන් තියෙන්නේ. ඒ කියන්නේ YDA into y නේ. නේද? එහෙම තියෙනවා. YDA මේ තියෙන first moment of area නේ. ඒක ආයේ y එකකින් multiply කරලානේ තියෙන්නේ. ඒක එච්චරටම එහෙමමවත් නැහැ. උනට ඒ වගේ එකක්. first moment එකේ moment එක කියලා හිතන්න. හරි. හරි. first moment එකේම moment එකක් නෙමෙයි. ටිකක් ඒ වගේ පේන්නේ. හරි. ඒ වගේ පේන්නේ. the ixx second moment of area around x axis එනවා integral a y squared dA. Iyy second moment of area around y axis එනවා a x squared dA කියලා. හරි. simple දේවල් දෙකක් උතන තියෙනවා. හරි. ඊට අමතරව අලුත් කෙනෙක් ඔයාලා ඩිෆයින් කරනවා. කවුද? මේ දෙන්නට අමතරව තව අලුත් කෙනෙක් ඩිෆයින් කරලා තියෙනවා. එයාට යාලා නමක් දීලා තියෙනවා. product moment of area. product moment of area. දැන් අපි මෙච්චරලා second moment of area හරි first moment of area define කරේ එක axis එකකටනේ. product moment එක define කරන්නේ axes දෙකකට. එතකොට ඒක ලියනවා අපි ixy කියලා. ixy කියලා කියනවා. හරි. ixy කියලා කියනවා. note එක වල දීලා තියෙන definition එක. එයා define වෙන්නේ integral a x.y dA කියලා. හරි. කලින් ආවේ කොහොමද අපිට x axis එක වටේට නම් ගත්තේ මෙතෙන්ට y දෙකක් නේ ආවේ. y axis එක වටේට නම් ගත්තේ මෙතෙන්ට ආවේ x දෙක. දැන් y එකයි x එකයි කියන දෙකම වටේට තමා ගන්න. එතකොට x එකකුත් ඇවිල්ලා
y එකකුත් එනවා. හිඳ බැට නමක් දෙනවා product moment of area කියලා. හරි. අපි ඉස්සරහට යනකොට ඔයාලට product moment of area එකේ එක එක applications තියෙනවා. හරි. එතකොට දැනට එච්චර වැදගත්කමක් නැහැ. මේ ටියුට් එකේම තව ඉස්සරහට යනකොට ඔයාලට product moment of area ගෙන ගෙනාව හම්බෙයි. හරි. ඊට පස්සේ කියනවා further using ixx and iyy we can define izz ixxy iyyyy පාවිච්චි කරලා izz ඒ කියන්නේ polar moment එක හොයන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි 2D space එකේ කතා කරගත්තම 3D නේ. එතකොට ඒකේ x y අමතරව z axis එකකුත් තියෙනවනේ. තේරෙනවනේ? එතකොට අපිට x වටේටයි y වටේටයි ගන්නවා වගේම z එක වටේට ගන්නත් පුළුවන්. එතකොට iz එන්නේ integral r squared dA. හරි r squared dA. මතක ඇති r කවුද කියලා? r තමයි origin එකේ ඉඳලා අර කලින් අපි කතා කරේ. මේක dA එකක් නම් මෙයාට තමයි r කිව්වේ. මතකයිනේ? පළවෙනි පිටුවේ කතා කරේ. එතකොට r වෙනුවට අපිට දාගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. කවුද r වෙනුවට දාගන්න පුළුවන් කෙනා? මේ r ව මට රිප්ලේස් කරන්න පුළුවන් x squared plus y squared කියලා. එතකොට එනවා a x squared plus y squared dA. හරි. ඕක ටිකක් සිම්ප්ලිෆයි කරලා එළියට අනම්මනම් අරන් දැන් මේක පුළුවන් මේක ගුණ කරලා ඊට පස්සේ අනුකලයේ දෙකකට කැඩුවා ඉන්නේ ඔක්කොම තියෙනවා දාලා ප්‍රූෆ් එක. ඒතර මේ කැඩෙනවා ixx plus iyy වලට. ටියුට් එකේ දීලා තියෙනවා polar moment එක izz equal වෙනවා ixx plus iyy වලට. හරි. මට කියන්න අපි හිතමු නිකන් පොඩි දෙයක් හරිද? මම හිතන නෑ නිකන් කියන්නේ izz කියන කෙනා කොන්ස්ටන්ට් එකක් කියලා. izz කියන කෙනා මොකක් හරි හේතුවක් මත කාගේ හරි වෙනස් නොවි තියෙනවා කියලා හිතන්න. නිකන් හිතන්න. එහෙම වුණොත් izz නියතව තියාගෙන හිටියොත් මට අර පැත්ත දෙකක් තියෙනවානේ. ixx උයි iyy. හරි? ඉතින් මේ පැත්ත නියතයි නම් මට ixx යි iyy ටයි උපරිම අවම හොයන්න පුළුවන් කියලා එකක් නිය හිතනවා. දැන් මෙහෙම ඉක්වේෂන් එකක් තියෙන්නේ. izz සමානයි ixx plus iyy නේ. එතකොට මෙයා නියතයි නම් මෙයා නියතව තිබිලා මං ixx ගෙන් උපරිමයක් ගත්තොත් කොහොම හරි අවකලනය කරලා මම හරි ගේමක් ගහලා උපරිමයක් ගත්තොත් තේරෙනවද නිකම්ම iyy අවමයක් වෙනවා කියලා. හරි පොඩි දෙයක් හරි පොතෝට් දැන් හිතලා බලන්න අපිට ඉස්සරහට හම්බෙයි සමහර විට polar moment එක නියතව තියාගත්තොත් එක්කෙනෙක්ව උපරිම කරොත් අනිත් කෙනා අවමයක් වෙන්න ඉඩ තියෙනවා. අපි ඉස්සරහට යද්දී ඔය හම්බෙයි ඒ කාලේට බලමු. හරි. ඒක හරි. බලමු ඊළඟට අපිට මොකක්ද ඉස්සරහට කරන්න තියෙන්නේ කියලා. හරි. එක්සැම්පල් එකක් දීලා තියෙනවා හදන්න. try එකක් දෙන්න මම බෝඩ් එක ටිකක් මකා ගන්නක. තනියම පොඩි try එකක් දෙන්න ඔක හදන්න. විනාඩියක් දෙයක් try කරන්න ඔය දීලා තියෙන එක ඔයාලට උත්තරේ දීලා තියෙනවනේ. එතකොට try එකක් දෙන්න හදන්න පුළුවන් නේද තේරෙනවද කියලා?
මම හිතනවා වෙලාව ඇති කියලා. මම වතුර ටිකක් බීව ගිහිල්ලා චෝක් එකත් එක්කින් හරි අමාරු උගුරු රිදෙනවා. හරි example find ixx කියලා ඩයග්‍රෑම් එකක් දීලා තියෙනවා. මම මේක හොඳට පැහැදිලි කරන්න අහගන්න. එතන මේක අහගන්න දෙයක්වත් නැහැ. ඔයාලා හරියට මම කලින් කියපු ටික අහගෙන හිටියා නම් දැනටමත් හදන්න පුළුවන් ඇති. මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා. දත්ත දීලා තියෙනවා. මේ දෙක සමානයි. මුළු දිග L කියලා. එතකොට මට මෙතන මාක් කරගන්න පුළුවන් L බෙදීම 2යි. මෙතන ඍණ L බෙදීම 2යි. හරි. ඊට පස්සේ මේ දිග දීලා තියෙනවා B කියලා. අවුලක් නැහැ. මේක බොහොම ලේසි ෆිගර් එකක්. ඔයාලට දකින්න හම්බ වෙන නිරතුරුව දකින්න හම්බ වෙන ඍජු කෝණාංශය. find ixx මේක x මේක y. අපෙන් අහන්නේ ixx හොයන්න කියලා. ටික ලොකුට ලියන්නම්ම. ixx ලියන්න කියලා තමයි. ixx කියන්නේ කවුද? second moment of area around the x axis. x axis එක වටේට second moment of area එක තමයි හොයන්නේ. හරි. first moment එක අපි හොයන්න example එකක් කරානේ. ඒ වගේම තමයි මේක. first moment එක හොයන්න කරපු example එකේ මතකද? අපි මේකේ කලින් definitions වල තිබිච්ච මේ වගේ point area එකකට නොගිහින් අපි මෙන්න මෙහෙම strip එකකට ගියා. මතකයිනේ. ඇයි එහෙම කරන්න හේතුව? අපි point එකකට ගියොත් ඒ point එකට පරාසයක් අපිට ලියන්න බෑ. යාට x අක්ෂය දිගේ පරාසයකුත් තියෙනවා y අක්ෂය දිගේ පරාසයකුත් තියෙනවා. ඒක හින්දායි අපි එහෙම කරන්නේ නැත්තේ. හරිද? එතකොට අපි මේක ගන්නෙ මෙන්න මේ වගේ ස්ට්‍රිප් එකක්. එතකොට අපි x අක්ෂයට සමාන්තරව නම් ගන්න. එතකොට මේක එන්නේ කොහොමද? a y² dA කියලානේ. a y² dA කියලා තමයි එන්නේ. හරි? එතකොට අපිට මෙතන DA නේ මේ අපි මාක් කරේ. DA අපි ගන්න ඕනේ කොහොමද? මම කලින් කීවා DA ගන්න කීවේ ඇඳ ගන්න කීවේ අපි හොයන්න යන ඇක්සස් වලට සමාන්තරව. x අක්ෂයට x අක්ෂය වටේටනේ හොයන්න යන්නේ. එහෙනම් x අක්ෂයට සමාන්තරව DA ව මාක් කරගන්න කියලා මම කිව්වා. කලින්. හරි ඒ විදිහමයි. මේ දිග dy කියලා ගත්තොත් මේක y කියලා ගත්තොත් අපිට dy පාවිච්චි කරලා DA ව ඩිෆයින් කරන්න පුළුවන්. DA සමාන වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කැලලට තමයි DA කියලා කියන්නේ. හරි. DA සමාන වෙනවා dy into b. dy into b. හරි. ඒක මෙතෙන් අපි ආදේශ කරමු. y වර්ග DA වෙනුවට එනවා dyb. දැන් මෙතන අපිට පරාසයක් ලියා ගන්න පුළුවන්කම එනවා. කොහොමද? පරාසයක් ලියන්න පුළුවන්. මේ y ගේ පරාසය dy නේ වෙනස් වෙන කෙනා. ඒතර dy ට සාපේක්ෂව තමයි අපි ලියන්න ඕනේ. dy ගේ පරාසය ඍණ l බෙදීම 2 ඉඳලා ධන l බෙදීම 2 වෙනකන් තියෙනවා. ඍණ l බෙදීම 2 ඉඳලා ධන l බෙදීම 2 වෙනකන් තියෙනවා. මේවා අනුකලනයේ බොහොම චූටි සිද්ධාන්ත. හරි. දැන් සුළු කරගන්නයි තියෙන්නේ. try එකක් දෙමු. මතක නැත්තම් පොඩ්ඩක් අලු ගසලා දාලා try එකක් දෙන්න. b එළියට එනවා. y වර්ගයක් තියෙන්නේ. ඒතර y 3 වෙලා 3ෙන් බෙදෙනවා. හරි. try එකක් දෙමු. ඒතර b එළියට එනවා. y ඝණය y වර්ගය y ඝණයක් වෙනවා. යටට 3ක් එනවා. මේක ඍණ l බෙදීම 2 ඉඳලා ධන l බෙදීම 2 වෙනකන් යනවා. හරි. හරි. මොකද කරන්න ඕනේ අපි? ඊට පස්සේ මේක සුළු කරගන්න ඕනේ. ඒක සුළු කරද්දි කොහොමද එන්නේ? 3ත් එළියට දැම්ම හැයිනේ මට. එතකොට y ඝණය යන්නේ l බෙදීම 2 ඝණය ඍණ
L බෙදීම ඍණ L බෙදීම දෙකේ ඝනය. ඒතර මේ දෙක ධන වෙනවනේ. ධන වෙලා මේක එකතු වෙනවනේ. L ඝනය යට 8 එන්නේ. ඒතර 8 කැපිලා 4 වෙනවා. මේක සුළු වෙලා එනවා L ඝනය බෙදීම 4යි කියලා. හරි. L ඝනය බෙදීම 4යි කියලා එනවා. ඒක මම මෙතෙන්ට ආදේශ කරත් වෙනවා B L ඝනය මෙතන 3ක් එළිය තිබ්බනේ. අර 4ත් එක්ක 12යි කියලා. B L ඝනය බෙදීම 12ක් කියලා එනවා. මොකද්ද? එතන පොඩි printing mistake එකක් තියෙනවා කට්ටිය හදාගන්න. BD ඝනය බෙදීම 12යි කියලා තියෙන්නේ. BD cube බෙදීම 12යි කියලා තියෙන්නේ. D කියලා එකක් ඕකේ නෑනේ. ඒක BL ඝනය බෙදීම 12 වෙන්න ඕනේ. D නෙමෙයි තියෙන්නේ L. හරි. එතන printing mistake එකක් තියෙන එක හදාගන්න. BL ඝනය බෙදීම 12යි. ඕක තමයි ඔය ගන්න. මම සරලයි මම ආයෙ පාරක් කිව්වොත් අපි හොයන්න ඕනේ x අක්ෂයට සමාන. x අක්ෂය round the x axis second moment of area. ඒතර round x හොයන්න නම් අපි DA element of area එක ගන්න ඕනේ x ට parallel x ට සමාන්තරව ගන්න ඕනේ. අරගෙන යාට ගූර්ණ ලියවනම් හරි. ඒතර අර විදිහට එනවා. එතකොට ඒකේ අපි DA කියන කෙනාව මෙන්න මේ විදිහට define කරගෙන DA ව subject කරලා එතෙන්ට අදාළ විදිහට දාලා එතනින් පස්සේ තියෙන A level maths ඒ විදිහට කරගෙන යා උත්තරේ එනවා BL ඝණය බෙදීම 12යි කියලා. හරි. මම බෝඩ් එක මකනකම් try එකක් දෙන්න ඔයාලට ලියා ගන්න මේ ටික. හරි. තව එක්සැම්පල් එකක් තියෙනවා ඒකත් කරමු. find IXX. ත්‍රිකෝණයක් දීලා තියෙනවා මේක H ලු මේ දිග B ලු හරි IXX තමයි හරි දැන් කලින් මතකෙම IXX හොයන්න නම් අපි DA ව මාක් කරගන්න ඕන කොහොමද x අක්ෂයට සමාන්තර මාක් කරගන්නවම එයාට දිග මං හිතා ගන්නවා y කියලා අපිට දත්තර එක ඔක්කොම තියෙනවා. එතකොට මේක එන්නේ a y squared dA කියලා. ගාන ඉස්සරහට හදන්න අපි dA ව හොයාගෙන ඉන්න ඕනේ. dA ව හොයාගන්න. dA මේ කැලනේ. මේකේ ඝනකම මම හිතා ගන්නවා dy කියලා. මේකේ දිග මම දන්නවද? නැහැ. දිගමට හොයාගන්න විදිහක් නැහැනේ. එතකොට දිග ඉස්සරලාම අපි හොයාගන්න ඕනේ. කොහොමද මේකේ දිග හොයාගන්නේ? බලන්න. මෙතනින් පහළට ඉරක් ගැහුවොත් මේක මේ සමමිතිකවනේ ඇඳලා තියෙන්නේ. මේකට අර සමකෝණී ත්‍රිකෝණ වල සම්බන්ධ දාලා මෙන්න මේ ලොකු ත්‍රිකෝණේ පොඩි ත්‍රිකෝණේ කන්සිඩර් කරලා මොකක් හරි කරගන්න බැරිද? බලමු. ලොකු ත්‍රිකෝණේ ලම්බ උස h. ඒක බෙදන්න ඕන ත්‍රිකෝණය ලම්බ උසෙන්. ඒ කියන්නේ මේ දිගෙන්. ඒක h ඍණ y. ඔක සමාන වෙන්න ඕනේ. ලොකු ත්‍රිකෝණයේ පාදම b බෙදීම පොඩි ත්‍රිකෝණයේ පාදම එක p කියලා හිතා ගන්න. ඕකේ. එතකොට p එනවා අපිට. p සමානයි b වතාවක් h ඍණ y බෙදීම h කියලා. මේ දිග අපි හොයාගත්තා. කොහොමද කරේ? මේ ලොකු ත්‍රිකෝණේ පොඩි ත්‍රිකෝණේ සමකෝණීනේ. ඒතර සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද අතර අනුපාත සමානයි. එතකොට මොකද කරේ? ලොකු ත්‍රිකෝණේ ලම්බ උසෙන් පොඩි ත්‍රිකෝණේ ලම්බ උස බෙදුවා. ලොකු ත්‍රිකෝණේ ලම්බ උස කැපිටල් H සිම්පල් H. පොඩි ත්‍රිකෝණේ ලම්බ උස මේක y නම් මුළු කෑල්ල h නම් මේ කෑල්ල h ඍණ y. ඊට පස්සේ සමාන කරනවා ලොකු එකේ යට b නම් පොඩි එකේ යට p නම් ඒ දෙක දීම. එතකොට p තමයි හොයාගන්න ඕනේ da හොයාගන්න. හරි. හොයාගත්තා.
DA අපිට ලියන්න පුළුවන්. DA අපිට එනවා DA එනවා P වතාවක් dy. එතකොට එන්නේ B H ඍණයි බෙදීම H වතාවක් dy කියලා. හරි. ඒක අපි මෙතෙන්ට ආදේශ කරමු. ආදේශ කරපුවම එනවා y වර්ග BH ඍණ y බෙදීම H dy. පරාසය කොහොමද එන්නේ? y ගේ පරාසය වෙනස් වෙන්නේ බිඳුවේ ඉඳලා කැපිටල් H වෙනකම්. බිඳුවේ ඉඳලා කැපිටල් H වෙනකම් වෙනස් වෙන පරාසයක් තමයි තියෙන්නේ. හරි. ඔතෙන් එනකම් කරගත්තා නම් ඇත්තටම පාඩම තේරිලා. ඔතනින් ඉස්සරහට තියෙන අනුකලනය. අනුකලනය කරගන්නයි ඕනද? try එකක් දෙමු. මම හදාගෙන යනවා ඔයාලා try එකක් දෙන්න. මම මෙතනින් පටන් ගන්නම්. බිඳුවේ ඉඳලා H වෙනකම් y වර්ග b බෙදීම H H ඍණ y dy. හරි. එතකොට BH කියන්නේ නියතය එළියට යනවා. එතකොට b බෙදීම H එළියට එනවා. b බෙදීම H එළියට එනවා. ඊට පස්සේ hy වර්ග dy කියලා එකක් එනවා. බිඳුවේ ඉඳලා H දක්වා ඍණ y ගණේ dy කියලා එකක් එනවා. හරි මම හිතන්නේ මම මේක සුළු කරගන්න b බෙදීම H H වතාව y ගණේ බෙදීම 3 බිඳුවේ ඉඳලා H වෙනකම් ඍණ y 4 බෙදීම 4 පරාසය බිඳුවේ ඉඳලා H වෙනකම්. දැන් මේක සුළු කරගන්නවා. හරි සුළු කරන try දෙන්න. මෙතන එනවා H4 බෙදීම 3යි. මෙතන එනවා H4 බෙදීම 4යි කියලා. හරි මේක සුළු කරද්දි එහෙම නෙන්නේ. මෙතන එනවා H3 බෙදීම 3 බිඳුව එක නැතු වෙලා යනවා. මෙතන එන්නේ H4 බෙදීම 3යි කියලා. මෙතන එන්නේ මේකට H වැටිලා මේ බිඳුව කෙනෙක් අදාළ නැතු වෙනවා H4 බෙදීම 4යි කියලා එනවා. හරි. දැන් පේනවා මේ Hට මෙතනින් එක ගානේ කැපිලා ගිහිලා මේවත් 3 ගාන වෙනවා. මේක 4 වෙනවා මේක 3 වෙනවා උඩ 1යි යට 12යි. එතකොට එන්නේ ආයෙත් BH ඝනය බෙදීම 12යි කියලා. තරේනවා BH ඝනය බෙදීම 12යි කියලා. හරි. ඕක තමයි ඔතන එන ඔප්පු කිරීම. වරදලා හිතන්න එපා මෙතන BH ඝනය බෙදීම 12 ආවා. කලිනුත් BH ඝනය බෙදීම 12 ආවා කියලා. එහෙම කියලා හැම සෙකන්ඩ් මූවමන්ට් ඔෆ් ඒරියා එකම යම් කිසි එකක් වතාවක් යම් කිසි කෙනෙක්ගේ ගණයක් බෙදීම 12 වගේ එකක් එන්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. හරි? වෙනස් වෙනවා. එක එක වෙලාවට එක එක වෙලාවල් මේ අගයන් තමයි එන්නේ. ඒතර ඔයාලා හොයලා බලන්න ඕනේ. ඒතර මේකේ තියෙන ස්පෙෂැලිටි එකකින්ද අපිට ඒ උත්තරේම එකම විදිහට ආවා. එතකොට BH ගණය බෙදීම 12යි. හරි. මම චුට්ටක් බෝඩ් එක තියන්න try එකක් දීලා හදාගන්න. මොම ලේසි ගානක්. හරි මේ වගේ ගානක් අනිවාර්යෙන් ඔයාලා පේපර් එකේ එයි. ඒකින්ද අනිවාර්යෙන් try එකක් දීලා මතක තියාගන්න බලන්න කොහොමද මේ ගානක් අපි හදන්නේ කියලා. හරි. good. බලමු අපි. වෙලාව ඇති කියලා මම හිතනවා මොකක් හරි මේකේ තේරෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි තව අහගන්න ඕන දේවල් තියෙනවා නම් මට කෝල් එකක් දාන්න. මගේ නම්බර් එක තියෙනවා group එකේ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මම ගොඩක් වෙලාට ආන්සර් නම් කරන්නේ මේ මැසේජ් එකක් දාලා තියන්න අයියේ මෙන්න මේක ඇල තේරෙන්නේ නැහැ කියලා මම එහෙම ඒක බලලා වඩ කෝල් එකක් දාන්න. මොකද මට වෙනස සෑහෙන නම්බර්ස් එනවා මේ කෝල් එනවා මේ අපි ඉන්ස්ටිටියුට් එකේ වැඩවලට මගේ ෆෝන් නම්බර් එක ලීෆ්ලට්ස් වල දාන හින්දා ඒක හින්දා ආන්සර් කරේ නැත්තම් ආන්සර් කරයි ආන්සර් කරේ නැත්තම් බැරි වෙලාවත් මැසේජ් එකක් දාලා තියන්න මම කතා කරන්න. හරි. ඊට පස්සේ 8 වෙනි පිටුවට යනවා. 8 වෙනි පිටුවේ තියෙනවා තව එක්සර්සයිස් එකක්. ඒක ඔයාලා තනියම ගෙදරින් try කරන්න. ඒකට උත්තරේ තේ හදාගන්න තේරෙන්නේ නැහැ. මේ මහ ලොකු දෙයක් නෑ. හරි. ඒකේ IY නේ අහන්නේ. IY අහන හින්දා අපි මොකද කරන්න ඕනේ? y අක්ෂයට සමාන්තරව පොඩි dy එකක් මාක් කරගෙන ඒකට කලින් විදිහටම හදන්න තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ.
හරි ඔයාලා try කරන්න ගෙදරින් ඔක පුළුවන් කරගන්න හරි ඒක අපි එතනින් ඉවර කරලා එතකොට අපි second moment of area වල තියෙන යෙදීම් ටික අමතක කරලා ඒක ඉවර කරලා අමතක කරලා නෙමෙයි ඉවර කරලා ඉස්සරහට යනවා ඊළඟට අපිට හම්බෙන්නේ radius of gyration radius of gyration radius of gyration කියලා කියන්නේ මොකක්ද? ඔයාලට මෙයාව නම් හම්බෙලා ඇති භ්‍රමණ චලිතයේදී මෙයාට අපි නමක් දෙනවා විභ්‍රමණ අරය කියලා. හරි. ඔයාලා A level physics හරියට කරගත්තා නම් මම දන්නේ සිලබස් එකේ නැද්ද දන්නේ නැහැ සමහර විට. අපේ සිලබස් එකේ තිබ්බා එකට කියනවා විභ්‍රමණ අරය කියලා. හරි. බලමු. කියවන් යන් අපි consider the area කියලා දීලා දෙන area එකක් xy coordinate plane එක ඇතුලේ area එකක් දීලා දෙනවා. ඒක capital A කියන area එක. Assume the second moment of area to be px around the x axis. දීලා තියෙන figure එකේ capital A area එකක් තියෙන්නේ. Okay. around x axis ix වල value එක px කියලා assume කරන්න. හරි. Now assume that we can place a very thin strip parallel to the x axis while having an area of A. හරි. මේක මෙහෙමම තියාගෙන යාලා කියනවා තව coordinate plane එකක් අරගෙන coordinate plane එකක් අරගෙන මෙයාගේ area එකට සමාන thin strip එක කියන්නේ පටියක් චූටි පටියක් තියන්නලු x axis එකට සමාන්තර ඔන්න තිබ්බා චූටි පටියක් එයාට පොඩි ඝනකමක් තියෙනවා dy එකක් තියෙනවා මේ පැත්තට තව යනවා මෙහාටත් තව යනවා අපි දන්නේ නැහැ කොච්චර දුරට යනවද කියලා. ඒතර මෙයාගේ total area එක දැන් DA නෙමෙයි. මෙයාගේ total area එක A. හරි? හොඳයි ඉවර කරගන්නකො දැනට මෙතනින්. මෙයාගේ total area එක A. මෙතෙන් තියෙන distance එක y කියලා mark කරමු. හරි. Now assume that මම කියන කලින්ම we can place a very thin strip parallel to the x axis while having an area of A. මෙයාගේ diagram එකක් එන්නේ. කියන්නේ අපි x අක්ෂයට සමාන්තරව චූටි සිහින් පටියක් තියාගන්නවා කණ්ඩාංග තලයේ උඩ ඒ ගත්ත සිහින් පටියේ විශේෂත්වය මොකද්ද? එයාගේ වර්ගඵලය කලින් ගත්ත වර්ගඵලයටම සමානයි. හරි. ඊළඟට කියනවා එයාලා තව පොඩ්ඩක් මේක වෙනස් කරලා තියෙනවා y කියන එක එයාලා දාලා තියෙනවා rx කියලා. අපි y කියලා පස්සේ බලමු. rx කියලා දාලා තියෙන එක ප්‍රශ්නයක් නැහැ. And we want that strip to have the same second moment of area around the x-axis as the original figure. ඒ කියන්නේ එයාලා කියනවා එයාලට ඕනෙලු මේ පටියට අපිට ලියන්න පුළුවන් ixxs එක ixxs ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? ixx එක එන්නේ කොහොමද? දැන් කලින් එහෙක නම් ආවේ da කැලි ගොඩක් එකතු කරලානේ. මේක da කැලි එකතු කරන්න තියනවද? නැහැ. t කැලි එකතු කරන්න නැහැ. මේක එන්නේ කෙලින්ම rx squared into a. හරිනේ මම? අයියේ. එකතු කරන්න ඕනේ නැහැ නේ. අයියේ එකතු කරන්න ඕනේ මේ වගේ කැලි ගොඩක් තිබ්බනම්. එහෙනම් මතක නැහැ අපි කලින් ගත්තේ ixx එක ආවේ කොහමද? x squared da plus x2 squared da2 ඔහොම එකතු වෙලා ඔක්කොම ටිකනේ අපි අර පරාසය දාලා අනුකලයෙන් මාක් කරගත්තේ. හරි. එතන මෙතන එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මේකත් දැනටම බොහොම සිහින් පටියක් ඉන්න. ඒක thin strip එකක් කියලා කිව්වේ. එතන මේකේ මේ පරතරය dy හින්දා. එතන අපිට කෙලින්ම ලියන්න පුළුවන් අනුකලයේ නැතුව rx squared a කියලා. හරි. මොකද සරල දෙයක්. සරල යෙදීමක් එතන තියෙන්නේ. හරි. අපි බලමු. අපි දැන් මෙයාගේ second moment of area එක ලියාගත්තා. එයාලා කියනවා එයාලට ඕනෙලු
මෙයාගේ second movement of area එක මෙන්න මේ px ට සමාන වෙන්න. එහෙනම් මේ rx squared a කියන කෙනා px ට සමාන වෙන්න ඕනලු. rx කියන කෙනා px ට සමාන වෙන්න ඕනලු. හරි. සිම්ප්ලිෆයි කරගමු අපි ඕක. එතකොට එනවා rx squared a rx වර්ග a සමානයි px. rx එනවා px බෙදීම a වල වර්ගමූල. මේ rx ට අපි නමක් දෙනවා radius of gyration around x axis. x අක්ෂය වටා විභ්‍රමණාරය කියලා කියනවා. ඒක තමයි අපි ඔප්පු කරලා හොයලා තියෙන්නේ. Here rx is termed the radius of gyration about x axis. හරි. ඒතර හදද්දි මතක තියාගන්න radius of gyration කියන කෙනා හොයන්න આવොත් කොහෙදි හරි ඔයාලට කොහොමද හොයන්නේ? round x axis නම් original object එකේ round axis second moment of area එක එයාගේ area එකකින් බෙදලා එයාගේ total square root එක අරගන්න ඕනේ. හරි. ඕක තමයි definition එක. ඕක කියද්දි වලට නිකන් මතක් වෙන්න ඕන දෙයක් තියෙනවා. මේක නිකන් හරියට කවුරු වගේද? කවුරු වගේ? දැන් මොකද්ද කරේ? ලොකු තල පෘෂ්ඨ වර්ගඵලයක් අරගෙන ඒ තල පෘෂ්ඨ වර්ගඵලය එයාගේ second movement of area කියන එක වෙනස් නොකර වර්ගඵලයක් වෙනස් නොකර පොඩි හීනි පටියකින් රිප්ලේස් කරා. ඔය වගේම දෙයක් අපි කරා ෆිසික්ස් වල යාන්ත්‍ර විද්‍යාවේදී. කොහෙදද? මතක නම් සරල රේඛීය චලිතේ අපි ඝන වස්තු සලකලා චලිතේ ගණන් හැදුවේ නැහැනේ. කාර් එකක් කියලා ගත්තොත් ඒ කාර් එකේ ගාන හැදුවේ කොහොමද? කාර් එකේ ස්කන්ධයෙන් යුතු ලක්ෂීය ස්කන්ධයක් එයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙනවා කියලා හිතාගෙන නේද? මතකද? කාර් එකේ ස්කන්ධයෙන් යුතු ස්කන්ධය එයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ තියෙනවා කියලා හිතාගෙන තමයි කරේ. එතකොට මේකෙත් ඒ කතන්දරේ ඒ වගේ ටිකක් ඒකට සරසම නැහැ. උනාට යම් කිසි මට්ටමකින් ඒ වගේම කතන්දරයක් තමයි එතනක් තියෙන්නේ. මෙතනත් උනේ මොකද්ද? එකම වර්ගඵලයකින් යුතු කෙනෙක් වරගෙන අපි තිබ්බ දැනකින් ඒ තැන හොයන එක තමයි මේ කරේ. කොහොමද අපි ඒක අදාළ ගැළපෙන තැන හොයාගන්නේ? එතකොට ඒකට අක්ෂ දෙකක් තියෙනවා නම් අපි මේ පැත්තෙන් rx උයි මේ පැත්තෙන් ry ඔය දෙන්නම හොයන්න ඕනේ. rx එන්නේ px බෙදීම a වල වර්ගමූලේ, ry එන්නේ py වල බෙදීම a වල වර්ගමූලේ. px කියන්නේ කවුද? second movement of area around x axis. py කියන්නේ second movement of area around y axis. හරි. මම සරල දේවල් ටික. අපි ඉස්සරහට යනවා 9 වෙනි පිටුව ඉවරයි. 10 වෙනි පිටුවට යනවා. හරි 10 වෙනි පිටුවේ තවත් ලොකු ඩෙෆිනිෂන් එකක් තියෙනවා. අපි බලමු මොකක්ද කියන්නේ කියලා. හරි. විනාඩියක් දෙකක් අරගෙන ඔයාලා try එකක් දෙන්න මෙතෙන් යනකම් කරපු ටික චුට්ටක් ආයේ උඩ ඉඳලා බලාගෙන ඉන්න. විනාඩියක් දෙකක් ගන්න. පොඩි වෙලාවක් අරගෙන try එකක් දෙන්න. මෙච්චරලා මොනවද කරේ? කරපු ටික තේරුණාද? ඩවුට්ස් තියෙනවද? ඩවුට් ටිකක් තියෙනවා මම රතු පෑනකින් පොඩි නෝට් එකක් දාගන්න. අපි කතා කරමු හම්බෙන දවසක. හරි. විනාඩියක් දෙකක් ගන්න එකට. හරි. මම හිතනවා ඔයාලා ඔතෙන් යනකම් කරපු දේවල් පැහැදිලි ඇති. ඩවුට්ස් නැතුව ඇති කියලා. ඉස්සරහට යමු අපි.
අපිට ඊළඟට එනවා තියරම් එක. parallel axis theorem. හරි. මම පැහැදිලි කරන්නම්කෝ. මෙහෙමයි. මේකත් ඔයාලා A level වලදී පාවිච්චි කරා. හැබැයි මේක ඔප්පු කිරීම කොහොමද මේක එන්නේ කතන්දර ලොකුවට නැතු. බලන්න. මම වස්තුවක් නෙමෙයි තල රූපයක් ගත්තොත් මේක x මේක y කියලා දාලා පෘෂ්ඨයක් ගත්තොත් පෘෂ්ඨයකට අතර මේක මොකද්ද මේ පේනව නේද ඔයාලට? මෙතන පේනවා. ඛණ්ඩාංග තලයක් ගත්තොත් ඛණ්ඩාංග තලයක් ඇඳලා එයාගේ උඩ තල පෘෂ්ඨයක් මාක් කරොත් කැපිටල් A කියලා. තල පෘෂ්ඨයක් කරොත් A කියලා. මෙයා වෙනවා මොකද්ද? සෙන්ට්‍රොයිඩ් එකක්. අනිවාර්යයෙන්ම සෙන්ට්‍රොයිඩ් එකක් තියෙනවා. ඒ සෙන්ට්‍රොයිඩ් එකේ xc yc කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. coordinates xc yc කියලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා. හරි. දැන් හිතන්න අපිට second movement of area around x axis second movement of area around y axis කියන එක හදන එක ටිකක් කම්ප්ලෙක්ස් වැඩක්. තේරෙන්නේ නැතිනේ කලින් හදද්දි. එහෙනම් අපිට හදිස්සියේ ඉරගියුලර් ඔබ්ජෙක්ට් එකක එහෙම හොයන්න වුණොත් හිතන්න ත්‍රිකෝණයක මේ ත්‍රිකෝණයක හොයන්න චුට්ටයි අමාරුනේ. අපිට නිකන් තරුවක වගේ හැඩයක හොයන්න උනා කියලා. ටික අමාරුයි. එතකොට ඔයාලට මතකද දන්නේ නිකන් ඔය වගේම සූත්‍ර ටිකක් තිබ්බා අවස්ථිති ගූර්ණේ මතකද? ඒකත් මාක් කරේ I කියලාමයි. අවස්ථිති ගූර්ණේ මතකද? හරි. එතකොට අවස්ථිති ගූර්ණේ අපි මොකද කරේ? වස්තු වල අවස්ථිති ගූර්ණේ මතක තියාගෙනනේ හිටියේ. අපි හදලා ගත්තේ නැහැ. ඒ අපි සාමාන්‍යයෙන් අවස්ථිති ගූර්ණය කොහොමද කරේ? අවස්ථිති ගූර්ණය කියන්නේ මේකෙම චුට්ටක් වෙනස් කෙනෙක්. මේකෙම චුට්ටක් වෙනස් කෙනෙක්. අවස්ථිති ගූර්ණය කියලා ගත්තේ ස්කන්ධයේ ගූර්ණයන්. මේක අපි ගන්නේ වර්ගපතේ ගූර්ණය. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හරි. එතකොට හිතන්න අවස්ථිති ගූර්ණයන් කටපාඩම් කරගත්තා නම් අපි කටපාඩම් කරගත්තේ කොහොමද අවස්ථිති ගූර්ණයන්? එයාගේ ගුරුත්ව කේන්ද්‍රය හරහා තියෙන අක්ෂ වටේට. හරිද? එතකොට අපිට දීලා තියෙන වස්තුවක රෙක්ටැන්ගල් එකක සර්කල් එකක ඊට පස්සේ අපි ගත්තොත් ත්‍රිකෝණයක ඊට පස්සේ පංචාශ්‍රයක ඔය වගේ තියෙන එක තල රූපවල second movement of area එක අමාරුයි එක ඇක්සිස් වල වෙන වෙනම මතක තියාගන්න. අපි දන්නේ නැහනේ. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් මම මෙහෙම කෝඩිනේට් ප්ලේන් එකක් ඇන්දොත් මම මෙතන රෙක්ටැන්ගල් එකක් ඇන්දොත් මේකේ IXX උයි මෙතන එකක් ඇන්දොත් මේකේ IXX උයි වෙනස්. දෙකේම ඒරියායි ඩයිමෙන්ෂන්ස් ඒ කියන්නේ මේකත් සිම්පල් A වෙලා මේකත් සිම්පල් A වෙලා මේක සිම්පල් B වුණොත් A වුණත් මේ දෙකේ second movements of areas equal නැතුව යනවා. හරි. ඒ දෙක වෙනස් වෙනවා. එතකොට අපිට බෑනේ තියෙන x axis එක වටේටයි y axis එක වටේටයි මේ second movements of areas කටපාඩම් කරගෙන ඉන්න මතක තියාගෙන ඉන්න ටැබියුලේට් කරලා වගුවක දාලා තියාගන්න අමාරුයි. ඇයි? axis plane එක ඇතුලේ අර plane area එක එහාට මෙහාට යන්න මොකද වෙන්නේ? එයාගේ second movement of area value එක වෙනස් වෙනවා. ඕකට විසඳුමක් හැටියට මෙහෙම දෙයක් ගේනවා. මොකද්ද ගේන්නේ? මොන plane area එක ගත්තත් එයාගේ centroidal point එක තියෙනවනේ. centroid එක තියෙනවනේ. ඒ centroid එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපිට centroid එක හරහා යන YC කියලා y axis එකකුයි
xc කියලා x axis එකකුයි මාක් කරගන්න පුළුවන්. හරි? මේ මොනවද? yc xc කියන්නේ centroidal axes. centroidal axis. හරි? centroid එක හරහා තමයි මේ කට්ටිය යන්නේ. එතකොට අපිට practically පුළුවන් අපිට අවශ්‍ය වෙන ඒ කියන්නේ ඉන්ජිනියරින් මොකක් හරි ලොකු බිල්ඩින් එකක් හදද්දී මොකක් හරි අලුත් දෙයක් ඩිසයින් කරද්දී අපිට ඕන වෙනවනේ රෙක්ටැන්ගල් එකේ IXX ඒ වගේ එකක් ඕන වෙනවා. හරිද? අපි ඇප්ලිකේෂන් වලදී ඒවා ඕන වෙනවා. හරිද? ඉස්සරහට තේරෙයි අපි ෆ්ලුයිඩ් ඩයිනමික්ස් එහෙම කරනකොට අපේ ටියුට් එක කරන ෆ්ලුයිඩ් ඩයිනමික්ස් කියලා. ෆ්ලුයිඩ් ඩයිනමික්ස් එහෙම කරනකොට ඔයාලට තේරෙයි කොහොමද බෝට්ටුවක් පෙරලෙන එක නවත්තන එක අපි සෙකන්ඩ් මොමන්ට් ඔෆ් ඒරියා දාලා හදන්නේ. ඒ වගේ කතන්දර ගොඩක් තියෙනවා. හරි? අපිට ලේසි IXCXCY IYCYCY මතක තියාගෙන ඉන්න. ඒක තමයි උඩ කියලා තියෙන්නේ. Assume that we know IXCXC and YCYC second moment of area around YC and XC axis through the centroid of a plane area. Centroidal axes වල x axis එක වටේට second moment එකයි y axis එක වටේට second moment එකයි දන්නවා කියලා හිතන්න. And that we need to calculate. දැන් උතන තමයි වැදගත් දේ. අපිට ක්‍රමයක් තියනවාද මේ දෙන්නව දන්නවනම් මේ දෙන්න වටේට I values දන්නවනම් මේ දෙන්නට parallel x ඊට parallel නේ x y ඊට parallel නේ y centroidal axes වල second moments of areas අපි දන්නවනම් අපිට ක්‍රමයක් තියනවාද ඊට parallel තව axes වටේට මෙයාට දැනගත්ත දේ මෙතෙන්ට වෙනස් කරන්න ක්‍රමයක් අපිට තියෙනවද කියලා හිතන්න පුළුවන්. හරි. ඒක තමයි මේ parallel axis theorem එකේදී කරන්නේ. හරි. යටින් බලන්න තියෙනවා. Then the parallel axis theorem states that කියලා දීලා තියෙනවා. මම ඒක ලියන්න. එකක් අපි ලියමු. IXX සමානයි IXCXC plus AY වර්ග. AYC වර්ග sorry AYC වර්ග. මෙහෙම ගත්ත තියෙනවා. මේක හරියට තේරුම් ගන්න කට්ටිය මේ මොකද්ද? හොයන්න ඕනේ එක. ඒ කියන්නේ අපි නොදන්න අර parallel axis එක වටේට හොයන්න තියෙන එක. හරි? මේ කවුද? මේ තමයි අපි දන්න centroidal x axis එක වටේට තියෙන එක. හරිද? හොඳට මතක තියාගන්න. මොකද්ද මේ දීලා තියෙන්නේ අපේ IXX කියන්නේ මොකද්ද? centroidal නොවන ඒ වුණාට centroidal x axis එකට parallel සමාන්තර අපි second movement එක හොයන්න ඕනේ axis එක. ඒතර මේක centroidal එක නෙමෙයි. centroidal එක නෙමෙයි. හරි? එතන ගොඩක් අය හදිස්සියට පටල ගන්නවා. හේතුව ගොඩක් ගණන් වල දෙන්නේ මෙයාව දීලා අපේ මූව හොයන්න කියලා. හරිද? මොකද කරන්නේ? parallel axis එකකට දීලා අපෙන් අහනවා centroidal axis එකේ value එක කීයද කියලා. එතකොට කලබලයට වෙච්ච එක මම මොකද කරන්නේ? IXC මෙතෙන්ට ආදේශ කළා. මෙයා මෙතෙන්ට දානවා. දැම්ම ගමන් කෙලවෙනවා. හරිද? ඒකින්ද වරද්ද ගන්න එපා. IXX සමාන CXC plus AYC වර්ග වලට. හරි. අපි ඕක ඔප්පු කරගන්න දැනගන්න ඕනේ. කොහොමද අපි ඕක ඔප්පු කරන්නේ කියලා දැනගන්න ඕනේ.
හරි. එහා පැත්තේ ඉඩක් තියෙනවා ඔප්පු කරන්න. අපි අද ක්ලාස් එක රන් කරගෙන ඒ ඔප්පු කිරීම කරලා ඉවර කරන්න ඕනේ. මම විනාඩි 5ක් දෙන්නම් ඔයාලට try එකක් දෙන්න මේක ඔප්පු කිරීම කරගන්න. හරි. try එකක් දෙන්න පොඩි වෙලාවක් අරගෙන මම white board එක මකලා green board එක මකලා ලෑස්ති වෙනකම් විනාඩි 5ක් විතර දෙන්නම්. තනියම try එකක් දෙන්න අපේ තියෙන මූලික definitions වලින් කොහොමද මේක ඔප්පු කරගන්නේ කියලා. හොඳට මතක තියාගන්න අපි ඉංජිනේරින් වලදී අපිට A level නම් අපිට ගොඩක් ගණන් තිබ්බනේ. තියරි එක හදලා ගණන් 100 200 අපි හැදුවා. එහෙම තමයි අපි A level exam එකට ෆේස් කරේ. හැබැයි කැම්පස් එකේදී එහෙම කරන්න කාලයක් නැහැ. හේතුව ඔයාලට ඉවෙන්ට්ස් තියෙනවා. සාමාන්‍ය සෙමෙස්ටර් එක මාස 6 සති 14 ඇතුලේ අන්තිම සති 4නේ එක්සෑම් ඔරියන්ටඩ් යන්නේ අපි. එතකොට රීඩින් වීක් එකේ සති දෙක අපි ගොඩක් පාඩම් කරනවා. ඉතුරු සති ටික ඇතුලේ අපි සාමාන්‍යයෙන් පාඩම් කරන සතියකට චුට්ටයි පාඩම් කරන්නේ. හරිද? ඒතර වැඩ තියෙනවා, කණ්ඩ තියෙනවා, කෙල්ලෙක් එහෙම සෙට් වුණොත්, හොල්ලෙක් එහෙම සෙට් වුණොත් ඇතුලේ තව වැඩ තියෙනවා. ගොඩයිනේ. ට්‍රිප් යන්න තියෙනවා. මොකද දේවල් ගොඩක් තියෙනවා. එතකොට ඔයාලට වෙලාව හරි සීමිතයි. ඒකින්ද ඔයාලට එක තියරි එකක් අරගෙන ගණන් ගොඩාක් හදලා ඒක හොඳට පර්ෆෙක්ට් වෙනකම් ප්‍රැක්ටිස් කරලා එක්සෑම් එකකට ෆේස් කරන්න බෑ කැම්පස් එක ඇතුලේදී. පුළුවන් එහෙම කරන අය ඉන්නවා අනන්තවත්. එහෙම කරන්න පුළුවන්. හැබැයි දෙපැත්තම බැලන්ස්ලි කරනවා නම් ඔයාලට ඒ පාර්ට් එකට දාන්න වෙන ටයිම් එක ටිකක් අඩු වෙනවා. ඒ කියන්නේ දැන් ඔය A level වලදී ඔයාලට තියෙන ස්පිරිට් එක ඔයාලගේ ටයිප් එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන නම් ගිලමල්ලිලා. මොකද ඔයාලා පුරුදු වෙන්න ඕනේ. තියරිය හරියටම ඉගෙනගෙන ඒ දන්න තියරියෙන් මොන ගානාවක් කරකවලා ගන්න. ඒක තමයි කැම්පස් එකේදී ඔයාලට උගන්වන්නේ සහ බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න. ඔයාලා අනිවාර්යයෙන්ම ඒ කුසලතාවය ප්‍රගුණ කරගන්න ඕනේ. මම දෙන්නේ එක ගානයි නම් ඒ ගාන හදලා ඔලුවට දාගන්න ඕනේ. කොහොමද ආයේ මේ තියරි එකෙන් ගානක් ආවොත් අපි අපේ දැනුම යොදන්නේ කියලා හැම වෙලෙම ඔලුවට දාගෙන ඉන්න ඕනේ. හරි. විනාඩි 5ක් කරගෙන try කරන්න. හරි. විනාඩි 5ක් කරගෙන ඔයාලා try කරන්න දිගටම. හරි. අපි ප්‍රූෆ් එකට යමු. ඕකේ. අපි එකක් ඔප්පු කරමු. ඔප්පු කරන්න කලින් ඩයග්‍රෑම් එක ඇඳ ගන්න. ඔයාලා ඔප්පු කරගෙන යන ගමන් නම් ඔප්පු කරගෙන යනවා මම ඩයග්‍රෑම් එක අඳිනවා. හරි. මේ තමයි අපිට හොයන්න ඕනේ ඇක්සස් දෙක. ඕනේ ඇක්සස්. මේ දෙකේ IXX IYY දන්නෙත් නෑ IXX දන්නෙත් නෑ. ඒ දෙක තමයි අපි හොයන්නේ. හරි. ප්ලේන් ෆිගර් එක මේක නම් එයාගේ සෙන්ට්‍රොයිඩ් එක මේක කියලා අපි ගත්තොත් මේක XC මේක YC. එතකොට සෙන්ට්‍රොයිඩල් ඇක්සස් එන්නේ YC XC කියලා. අපි එතකොට IXC XC ව දන්නවා IYC YC වත් දන්නවා. හරි? ඒ දෙන්නම අපි දන්නවා. අපි දැන් හොයන්න යන්නේ IXX. මම ඒකේ ප්‍රූෆ් එක කරන්නම්. එතකොට ඔයාලට පුළුවන් වෙයි IYY තනියම හොයන්න. හරි. ප්‍රූෆ් එකට අපි ඉස්සල්ලා මොකද කරන්න ඕනේ?
DA කියලා එලිමෙන්ටල් ඒරියා එකක් මාක් කරගන්න ඕනේ. හරි. DA කියලා එලිමෙන්ටල් ඒරියා එකක් මාක් කරගන්න ඕනේ. එයාගේ කෝඩිනේට්ස් මම මාක් කරනවා. දැන් මම හොයන්න යන්නේ ලොකු එකෙන්. ඒකින්ද ලොකු එකේ තමයි කෝඩිනේට්ස් මාක් කරන්නේ. x y හරි. ixx නේ. ඒතකොට ඩිෆිනිෂන් එකෙන් අපිට එනවා a y squared da කියලා. a y squared da කියලා එනවා. හරි. y කියන්නේ කවුද? මෙන්න මේ දිග. මෙයා තමයි y කියන්නේ. හරිද? හරි. දැන් අපි try එකක් දෙමු. මේ y කියන කෙනාව දැන් මට ඕනේ කොහොම හරි අන්තිමට මේ පැත්තට මෙන්න මෙයාව ගේන්නනේ ඕනේ. ixx ixx විශයෙන් අර්ථ දක්වන්නයි අපිට ඕනේ. එයා ඩිෆයින් කරගන්නයි ඕනේ. හරි. මම ඒකට මෙහෙම දෙයක් කරනවා. මොනවා කරන්නත් අපිට ඕනේනේ මේක ඇතුළට xc කියන කට්ටිය ඔබන්න. මම මෙහෙම එකක් කරනවා. බලන්න. දැන් මේ yc මට ලියන්න පුළුවන්. මෙන්න මෙයා DA කියන කෙනාව අපිට ලියා ගන්න පුළුවන්. මෙන්න මේ ඛණ්ඩාංක තලයට කියන අපේ සෙන්ට්‍රොයිඩල් ඇක්සිස් එකට තියෙන දුරවල් වලින්. ඒ කියන්නේ මම මේක ගන්නවා y නෝට් කියලා. මේක මම ගන්නවා x නෝට් කියලා. ඒ කියන්නේ අපේ DA ට ඛණ්ඩාංක දෙකක් තියෙනවා. එකක් x, y. මේක එන්නේ yx ප්ලේන් එකෙන්. තව එකක් එනවා x නෝට් y නෝට්. මේක එන්නේ yc xc ප්ලේන් එකෙන්. හරිද? එතකොට මට මේ y කියන කෙනාව සිම්පල් y කියන කෙනාව ලියන්න පුළුවන්. මම එයා ලියන්නම් මෙතනින්ම. සිම්පල් y කියන කෙනා equal වෙනවා මේ මුළු දිග y equal වෙනවා yc plus y naught. yc plus y naught equal වෙනවා. හරිනේ. ඔයාලට ඒක බොහොම සරලව තේරෙනවා ඇති. හරි. දැන් ඊළඟට අපි කරන්න ඕන වැඩේ මෙතන y squared කියන කෙනාව මේ දෙන්නගෙන් replace කරමු. a yc ධන y naught squared da integral අනුකලයේ මේක මේව කරගත්තොත් yc වර්ග da පහලින් yc වර්ග ධන දෙකක් yc y naught ධන y naught වර්ග da කියලා එනවා. හරි. දැන් මේක පහලට අරගෙන යන්න තමයි තියෙන්නේ අපිට. try එකක් දෙමු. කොහොමද දෙන්නේ? a අනුකල yc වර්ග da ධන දෙකක් yc y naught da ධන a y naught වර්ග da. හරි. ඊට මතී මකණ්ඩ වෙනවා මට. මොකමු මම මකනවා ඔතෙන් නිකන් ලියා ගන්නකෝ. ඔතනින් පටන් අරන් ඉස්සලාම අපි මොකද්ද කරේ? අරයව තව ඛණ්ඩාංග තලයකින් සෙන්ට්‍රොයිඩල් ප්ලේන්ස් වලින් ඩිෆයින් කරලා x naught y naught කියන දෙන්නව පාවිච්චි කරලා අපි y කියන කෙනාව සිම්පල් y ලොකු උස y naught ගෙනුයි yc ගෙනුයි ලියාගත්තා. ලියලා මෙතෙන්ට ආදේශ කරා. ඒක ප්‍රසාරණය කරලා මෙතෙන්ට ආවා. හරි. ඔතන නිකන් ලියා ගන්න විනාඩියක් අරගෙන.
අම්මා කන උඩ ටික ලියන්න මට ඉඩ ඕනේ හින්දා හරි බලන්න දැන් මේ කවුද මෙතන ඉන්නේ මෙන්න මෙයා මේ කවුද ඉන්නේ මෙන්න මෙයා ඇහැට දැකලා පුරුදු කෙනෙක් මෙයා ඇහැට දැකලා පුරුදු කෙනෙක් හරිද try එකක් දෙන්න කවුද කියලා අඳුර ගන්න පුළුවන්ද බලන්න යාළුවා තුන් දෙනෙක් ආවනේ අපිට බැත IXX y not වර්ග dA කියලා කියන්නේ මෙන්න මේකනේ එතකොට ඒකෙන් එන්නේ මොකද්ද ඒකෙන් එන්නේ මොකද්ද ඒකෙන් එන්නේ හිතලා බලන්න මම මේක ඩිෆයින් කරොත් IXC කියන කෙනා කොහොමද අපිට එන්නේ A times y not වර්ග dA නේද එහෙම එන්නේ කොහොමදයි මේ තලයේ සැලකුවොත් dA ට තියෙන දුර y not එහෙනම් XC එන්නේ ඒ විදිහට එහෙනම් මේ තියෙන්නේ කවුද IXC XC හරි දැන් බලන්න මෙන්න මෙතනදී YC y not කියන දෙකේදී YC කියන්නේ කවුද මේ දුර එහෙනම් YC කියන්නේ නියතයක්නේ YC කියන්නේ කවුද නියතයක් ඒතර අපිට ඒ YC ත් එළියට ගන්න පුළුවන් මෙතන YC එළියට එනවා දෙකක් YC A times y not කියලා A times y not කියන්නේ කවුද මෙතන ඉන්න A times y not කියන්නේ කවුද බලන්න A times y not මේකනේ A වලින් y not අනුකලනය කරලා තියෙනවා හරි කවුද මේ මම කියනවා IXC කියන්නේ කවුද first movement of area around x axis in the centroidal plane එක එන්නේ y not dA කියලා හරි y not dA කියලා තමයි එන්නේ එතකොට මතකන මේක centroidal එක මෙයාගේ මේ රවුමේ හරි මොකක් හරි මේ ෆිගර් එකේ මේ තියෙන්නේ centroidal axis එතකොට centroidal axis එකක් නම් XC centroidal axis එකක් නම් අපි කලින් කතා කරා centroidal axis එකක් වටේට first movement of area 0 කියලා. එහෙනම් මෙන්න මේ කැල්ල බිඳුවක් වෙනවා. ඒතර මේ කැල්ල අපිට බිඳුවකින් රිප්ලේස් කර හැකියි. මං ටික මකලා ලියන්නම්. මේ ටික ලියා ගන්න ඕනද මොකක්ද අපි කරේ? a y squared dA y not squared dA කියලා කියන එක අපිට ඩෙෆිනිෂන් එකෙන් කියන්න පුළුවන් IXC කියලා. y not dA වල අනුකලය අපිට කියන්න පුළුවන් centroidal x axis එක වටේට first movement of area කියලා. එයා symmetrical හින්දා මේ කැල 0 වෙනවා. එතකොට අපිට මේ කැල අයින් කර හැකි. මේ කැල වෙනුවට IXC ආදේශ කර හැකි. එතකොට අපිට උත්තරේ එනවා අන්තිමට ලස්සනට IXXX සමානයි අනිත් පැත්තට ලියුවොත් XC ධන y squared dA කියලා. හරි. ඔන්න අපි parallel axis theorem එක prove කරා. ওই විදිහටම අපි දැන් ගත්තේ y axis x axis එක වටේට ওই විදිහටම x axis එක වටේටත් ඔප්පු කරගන්න පුළුවන්කම තියෙනවා. හරි. විනාඩි 5ක් විතර අරගෙන ඔය proof එක ලියලා ඉවර කරන්න.
හරි. එතකොට ඔයාලා විනාඩි 5ක් විතර අරන් ටක් ගාලා ඔක ලියා ගන්නකො. අපි එතකොට අද පිටු කතා කරා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. පිටු 6ක් ඉවරයි. මේ ටියුට් එකේ තියෙනවා පිටු 40ක් විතර මම හිතන්නේ. 40 ටිකට් ගානක් ඇති. 33ක් වෙනවා. තවත් තියෙනවා 27ක් කරන්න. එතකොට අපිට ලබන ටිකක් වැඩ කරන්න ඕන. අද මම ටිකක් හිමින් කරේ ස්පීඩ් එක. එතකොට අපිට හයියෙන් කරමු ලබන සතියේ ඉඳලා. ඔක ලියලා ඉවර කරන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අද උගන්වපු දේවල් වලින් මට මැසේජ් එකක් දාන්න WhatsApp. කෝල් එකක් ඕන නම් කෝල් එක හරි දීලා තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් අහන්න. හරි. එතකොට අද ඉවර කරන්න කලින් පොඩි දෙයක් කියන්න ඕන ඔයාලට. නංගිලා මල්ලිලා මේ කැම්පස් එක ඇතුළට යනකොට අපිට හම්බ වෙන වාතාවරණය, අපි ජීවත් වෙන වාතාවරණය අපි මෙහි හිටියට වඩා සෑහෙන වෙනස්. අපි ගෙදර ඉන්නවට වඩා, අපි හුරු පුරුදු තැනක ඉන්නවට වඩා සෑහෙන වෙනස් වාතාවරණයක් ඇතුළේ තමයි අපි කැම්පස් එකේ ජීවත් වෙන්නේ. අර පෙරදිනේ ගියොත් එක විදිහක්, මොරටු ගියොත් එක විදිහක්. එතකොට එක එක විදිහට අපි ජීවත් වෙන්න ඕනේ. එතකොට මේ ජීවත් වෙද්දී දැන් මම අවුරුදු මට පහලින් ජූනියර් බැච් 3ක් ඉන්නවනේ. මට පහලින් ඉන්න තුන්වෙනි ජූනියර් බැච් එක තමයි ඔයාලා. එතකොට මට පහලින් ඉන්න ජූනියර් බැචස් වලින් මම දැකලා තියෙන දෙයක් සහ අපේ බැච් එකත් අපි දැක්කා. අපි ඇතුළට යද්දී එක පවුලක් වගේ ලස්සනට එකතු වෙලා යන්න ඕනේ. ඒකින්ද අනිවාර්යෙන් ඔයාලා එකතු වෙන්න දේවල් ටිකක් එකතු වෙලා කරන්න වෙනවා. මොකද කියන්නේ පොඩි ඉවෙන්ට්ස් ටිකක් මලගයක් වුණොත් යන්න, දානගයක් වුණොත් යන්න මේ දවස්වල ගන්න පුළුවන් චිල් එක ගන්න. මොකද නැත්තම් ආයෙ වල වෙලාවක් එන්නේ නැහැ වගේ චිල් එකක් ගන්න. ඒකින්ද හොඳට මතක තියාගන්න ඔයාලා කරන දේවල් මේ දවස්වල සෑහෙන ඉස්සරහට ලොකු වටිනාකමක් එනවා. ඒකින්ද බොරු දේවල් කරන්න යනෝනේ. ඉංග්‍රීසි කෝස් එකක් කරලා ඉංග්‍රීසි හදාගන්න පුළුවන් වගේ මෝඩ මානසිකත්වවලට යන්න එපා. ඉතින් එහෙම දෙයක් කරන්න පුළුවන් නම් කැම්පස් එක ඇතුලේ ගොඩක් සුන්දරයි. මේ අපේ ඉන්න ගොඩක් ඒවා ඉංග්‍රීසි කෝස් කරපු අය ඉන්නේ. එහෙම වුණා කියලා ඉංග්‍රීසි පුළුවන් වීමක් වෙන්නේ නැහැ ඇතුලේදී. ඉංග්‍රීසි පුළුවන් තරම් කතා කරන්න, ෆිල්ම් බලන්න, ටීවී සීරීස් බලන්න පොඩ්ඩක් ඒවා ගැන අදහසක් තියාගන්න. ඒත් එක්ක මං කියවන හැමදේම වැත්තගත්ම දේ මේ කාලේ මොනවා නොකරත් මතක ටිකක් හදාගන්න, සස්නකත් එක්ක ඉන්න, මතක ටිකක් හදාගන්න, පුළුවන් තරම් ඉවෙන්ට්ස් කරන්න, ඔයාලගේ තියෙන හැකියාව කුසලතාව වර්ධනය කරගන්න. ඔයාලා ලොකු ගමනක් යන්න තියෙනවා කැම්පස් එක ඇතුළට ගිහිල්ලා. ඔයාලා කැමති ලොකු ෆීල්ඩ් එකකට ගිහිල්ලා හොඳ ලොක්ෙක් කරලා ලොක්කියක් කළා ඩයල් එකක් වෙන්න හොඳ පාරක් තියෙනවා ඔයාලට ඉස්සරහට. හැබැයි වරද්ද ගන්න එපා. ගොඩක් වැරදෙන්න තැන් තියෙනවා මේ දවස්වල. දැන් ඔයාලට හිතෙනවා දැන් අපි නේ ලොක්කෝ කියලා. එහෙම තමයි. ලොක්කෝ තමයි. හැබැයි තව චුට්ටක් එහෙට මෙහෙට වෙන්න ඕනේ. ඔයාලගේ වැඩ කරන මාර්ගේ. එහෙනම් තව වැදගත්ම දේ ඔයාලා කැම්පස් එකට යද්දි දැන් මේ වැඩ කරන් ආපු පිළිවෙලක් තියෙනවනේ ඔයාලගේ. ඒ පිළිවෙල චුට්ටක් වෙනස් වෙන්න ඕනේ. කැම්පස් එක ටිකක් O level වගේ. A level වලට වඩා. මොකද ටිකක් කාලයක් උගන්වනවා. උගන්නලා තමයි ඊට පස්සේ එක්සෑම් එකක් තියෙන්නේ. එක්සෑම් එකක් තියෙද්දි මාස 6ක් උගන්නලා එක්සෑම් එකක් තියෙනවා. ඊට පස්සේ ආයේ තව මාස 6ක් උගන්වනවා. ඊට පස්සේ ආයේ එක්සෑම් එකක්. ඔහොම මාස 6න් 6ට නිකන් සාමාන්‍යයෙන් ඉස්කෝලේ තිබිච්ච වාර විභාග කන්සෙප්ට් එක වගේ එකකින් යන්නේ. එතකොට පාඩම් කරන්න දෙන කන්ටෙන්ට් එක ගොඩාක් ලොකුමත් නැහැ. හැබැයි ඉංග්‍රීසි ප්‍රශ්නෙත් එක්ක ඔයාලට යම්කිසි මට්ටමකින් තේරෙන්නේ නැතිවීමක් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි ටික හදාගන්න පුළුවන් විදිහට කතා කරන්න. අපි නම් අපේ බෝඩි මේ මතකයි මාස 3ක් විතර අපි ඉංග්‍රීසියෙන් කතා කරා බෝඩි මේ කියන කරන්න දෙයක් වෙන ඔප්ෂන් එකක් නැතිකමට මේ සිංහල වචනයක් කතා කරොත් ඒකට ඩිප්ස් 5ක් ගන්න ඕන කියලා එකක් තමයි මේකන් තියෙනවා. ඩිප්ස් ගෙහුවෙත් නෑ. නට ඉංග්‍රීසි නෑ යම් කිසි මට්ටමකින් හැදුණා. ඒ වගේ පුළුවන් විදිහට ඒ දේවල් ටිකක් කරගන්න. මොකද කැම්පස් එක ඇතුලේ වාතාවරණය වලට නුහුරුයි. එතන ගිහිල්ලා වැඩ කරන්න ටිකක් අමාරුයි. ඒකින්ද නංගිලා මල්ලා ආදරෙන් ඉල්ලනවා. දිගටම ඉන්න මාත් එක්ක අපි ඉංග්‍රීසි ටික හරියට හදාගමු. මොනවා නොකරත් අනික මතකයන් ටිකක් හදාගමු. මම මේ මතකයන් ටික හදාගන්නත් ඔයාලට අනිවාර්යෙන් උදව් කරන්නම්. ඔයාලට ඒ ගන්න ඕනේ ස්පොන්සර්ෂිප්ස්. ඔයාලා අවුරුදු 20ක් කරනවා. ඒකට අවශ්‍ය සල්ලි, දන්සලක් කරනවා නම් අවශ්‍ය සල්ලි. ගොඩක් වෙලාවට සල්ලි එකතු කරන්න යන පාර ගිහිල්ලා එච්චර ඕනේ නැහැ. අපි එකතු වෙලා මේ වැඩේ කරගමු. ඉතින් අදට මම පන්ති නවත්තනවා. මම හිතනවා ඔයාලා පොඩි හරි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. එහෙනම් සතුටින් ඉන්න.